ගෞරවනීය ස්වාමින් වහන්සේ ඇතුළු මෙම ධම්සභා මණ්ඩපයේ වැඩ සිටින සියලුම ගෞරවනීය ස්වාමින් වහන්සේලාගෙන් සහ මෙහෙණින් වහන්සේලාගෙන් අවසරයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි. අදත් අප හැම දෙනාම ඊටාම ගෞරවයෙන් පිළිගන්නවා අපි මේ සූදානම් වන්නේ සඳුදා දිනහනි පවත්වන සද්ධර්ම සාකච්ඡාව පැවැත්වීම සඳහායි. ඒ සඳහා මෙම ධම්සභා මණ්ඩපයට වැඩම කර සිටිනවා නම කියන අවසරයි පූජ්‍යපාද අලව්වේ අනුමදාසි ස්වාමින් වහන්සේ. අපි ඊටාම ගෞරවයෙන් ස්වාමින් වහන්සේට ආරාධනා කර සිටිනවා අද දින ධර්ම සාකච්ඡාව පවත්වන ලෙසට. ත්වන් සරණයි ස්වාමින් වහන්සේ. ත්වන් සරණයි. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අදත් අපි මේ විරදාගීම මේ හිමිදිරි පාන්දර සූදානම් වන්නේ ජීවිතයේ සත්‍ය හොයන, සත්‍ය ගවේෂණය කරන, සත්‍ය රකින්න කෙනෙකුට ජීවිතය ගැන හිතන්න පටන් ගත්තහම උපකාර වන දේ තමයි ඊතර වීමට බුදුරන් වහන්සේගේ ධර්මය. එතකොට ඒ හිතන්න පටන් ගත්ත කෙනාට ධර්මයේ උපකාර වෙමින් ප්‍රතිපදාත්මකවම ඊතර වීම සිද්ධ වෙනවා. ඉතින් එවැනි අයට ඒ දහම තුලින් තමන් කරන වැඩපිළිවෙලේදී ප්‍රතිපදාත්මකව මෙතර වීම සඳහා උපකාර වන විදිහට තමයි අපි මේ ධර්ම සාකච්ඡාව කරන්නට යෙදෙන්නේ. ඉතින් ඒ නිසා තමයි අපි රස කතා හැටියටත් අපි මේකට මාතෘකා කරේ. මොකද හේතුව අපේ ජීවිතයේ සීලය, ඊළඟට සමාධිය, ප්‍රඥාව, විමුක්තිය, විමුක්ති ඥාන දර්ශනේ, අල්පචිතාව, පවිවේකතාව, විරියාරම්භතාව, මෙන්න මේ ආදී දේවල් එක අපේ ජීවිතය පුදුම ශක්තිමත් වෙන්නට ඕන. අපේ ජීවිතේට අන්නේ කරුණු ඒකාන්ත නිබ්බිදා විරාගයේ විදිහටම ඉස්මතු වෙන්නට ඕන. යම් කිසි විදියකින් ලැබෙන දෙයක් විදියට වෙනවා නම් ඒක කියන්නේ ලැබෙන දෙයක් කියන්නේ කෙනෙකුට තහවුරු වෙන, කෙනෙකුට වින්දනයක් ලබන්න. එහෙම දෙයක් වෙනවා නම් ඒක ඇත්තටම ඒකාන්ත නිබ්බිදා විරාගයේ පිණිස පවතින්නේ නැහැ. ඉතින් ඒ සඳහාම උපකාර වෙන විදියට, ඒකාන්ත නිබ්බිදා විරාගයේ පිණිසම උපකාර වෙන විදියට තමයි මේ ධර්ම සාකච්ඡාව සිදු කරන්නට යෙදෙන්නේ. ඉතින් හොඳයි, එහෙනම් දැන් ඔබට අවස්ථාව තියෙනවා ප්‍රශ්න අහන්න. ඔබට ත්වන් සරණයි. අවසරයි ස්වාමින් වහන්සේ, ත්වන් සරණයි. මේ අපිට දැන් මාස කිහිපයකට ඉස්සෙල්ලා ස්වාමින් වහන්සේ නමක් මේ සාකච්ඡාවකදීම පහදලා දුන්නා. ඊටම අනුකම්පාවෙන් ස්වාමින් වහන්සේ කෙනෙකුට ප්‍රශ්නයක් අහනකොට යම් පදයක් පාවිච්චි කරන එක සුදුසු නැහැ කියලා ඒ පදය, ඔබ වහන්සේ කියන පදය, ඒක අන්තර්ජාලය තුලින් අපිට නිතර ඇහෙනවා. ඒක මේ සද්දාවෙන් අපි බාරගත්තා. ඒ ස්වාමින් වහන්සේ අපිට අනුකම්පාවෙන් කිව්ව එක අපිත් අනිත් කට්ටියට ඒක පහදලා දෙන්න යනකොට මේකේ පසුබිම මොකද්ද කියලා අහන ස්වභාවයක් මතුවෙනවා. ස්වාමින් වහන්සේට ගෙන් අපි ඉල්ලා සිටින්නේ ඒකට පොඩ්ඩක් අපිට පහදලා දෙන්න පුළුවන් නම් බොහොම පිං. ඒක නම් අතරම අපේ වික්ෂු සමාජයේ භාවිතා වෙන කාරණාවක්. ඉතින් ඒ නිසා තමයි කරුණු කිව්වේ. වික්ෂු සමාජයේදී අපි ඔබ වහන්සේ කියන ආමන්ත්‍රණය බොහෝ වෙලාවට කරන්නේ බාල කෙනෙකුට. ඒ කියන්නේ Tamanට වඩා බාල කෙනෙකුටයි ඔබ වහන්සේ කියලා ආමන්ත්‍රණය කරන්නේ. වැඩිහිටි කෙනෙකුට අපි ස්වාමීන් වහන්සේ කියන ආමන්ත්‍රණය තමයි කරන්නේ. ඒ නිසා තමයි, කියන්නේ බාල කෙනෙක් හඟවන කරුණක් අපේ ආමන්ත්‍රණය නිසා තමයි කාරණාව මේ පැහැදිලි කරලා දුන්නේ. ත්වන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ. බයිසිකලයක් පදිනවා කියන්නේ මොකද්ද කියලා සොයාගන්න මම විචක්ෂණයක් මෙහෙව්වා. මේ ක්‍රියාව දැනීම් ගොඩක් එකතු වෙලා සකස් වෙන බව මට තේරුණා. මේ දැනීම් බයිසිකලේ හැන්ඩලයට, පෙඩලයට, ආසනයට සම්බන්ධ බව මම වටහා ගත්තා. බාහිර සුළඟ, හිරු රශ්මිය වගේ දේවලුත් බයිසිකලයක් පදිනකොට ඇඟට දැනෙනවා කියන එක මට වැටහුණා.
බයිසිකලේ පදින්න වඩාත් වැදගත් වන්නේ පාදයට දැනෙන දැනීම් කියලා හිතුණු නිසා ඒවා ගැන මම විශේෂයෙන් සොයා බැලුවා. දකුණු පාදයේ තබා තිබෙන පෙඩලේ තද කරන විට වම් පාදයේ ලිහිල් වෙන බවත්, වම් පාදයට අදාළ පෙඩලේ තද කරන විට දකුණු පාදයේ ලිහිල් වෙන බවත්, මේ ක්‍රියාවලිය මාරුවෙන් මාරුවට දිගටම සිදු වෙන බවත් මට තේරුණා. ඒ අනුව තෙරපීම් ලිහිල් වීම වශයෙන් සිදුවන දෙආකාර වූ දැනීම් ඔස්සේ බයිසිකලේ ඉදිරියට ගමන් කරන බව මා තේරුම් ගත්තා. මේ දැනීම් දැනෙන්නේ මටද? එහෙම නැත්නම් ශරීරයේ අදාළ කොටසටද කියලා මා කල්පනා කළා. දැනීම් දැනෙන්නේ මට නොවේ ශරීරයේ අදාළ කොටසට කියන කාරණාව මට වැටහුණා. මගේ පාද බයිසිකලයේ පෙඩල තද කරන විට මට දැනීම් දැනෙන බව මට තේරුණා. ඒත් සෙරෙප්පු පැලඳගෙන සිටි නිසා මගේ පාදවලට පෙරළය දැනුනේ නැහැ. මට දැනුනේ සෙරෙප්පු. යොදන බලය අනුව මේ දැනීම් අඩු වැඩි වෙන බව හැඟුණා. බලය යොදන්නේ කවුද කියලා මා කල්පනා කළා. මගේ පාද බලය යොදන බව තේරුම් ගත්තා. දැන් දකුණු පාදයේ තද කරන්න, ඊළඟට වම් පාදයේ තද කරන්න කියලා කියන කෙනෙක් ඇතුළේ ඉන්නවා වගේ මට දැනුණා. තද කිරීම සම්බන්ධ මේ පණිවිඩ ලබා දෙන්නේ සිත වෙන්නේ නැති කියලා මම හිතුවා. ඒ හැඟීම මට ඇති වුණා. එක පාදයක් තද කරනකොට අනෙක් පාදයේ ඉබේ ලිහිල් වෙන බවකුයි මට දැනුනේ. ලිහිල් වීම සම්බන්ධව නියෝග දෙන්නේ නැද්ද කියලා හිතා බලන්න මේක හේතුවක් වුණා. මේ අනුව සිතෙන් නියෝග නිකුත් කිරීම අවශ්‍ය වන්නේ සමහර ක්‍රියා සඳහා පමණක් වෙන්නේ නැති කියලා මට හිතුණා. තද කිරීම සිදු කරන පාදවලට හිතන්න බැරි නිසා නියෝග නිකුත් කරන කෙනෙක් ඇතුළත සිටිය යුතුයි කියන අදහස නැවත නැවත මතුවුණා. මේ නියෝග නිකුත් කරන පුද්ගලයා මමද නැත්නම් මගේ සිතද කියලා සොයා බැලුවා. ඔව්. දැන් අසුනේ වාඩි වෙන්න දෑත් වලින් හැන්ඩලේ හරියට අල්ල ගන්න වගේ පණිවිඩ ආරම්භයේදීම මට ලබා දුන්නේ සිත වෙන්නේ නැති කියලා මට හිතුණා. බයිසිකල් පැදීම කායික ක්‍රියාවක් බව මා දැන සිටියා. අත්පා තිබුණට බයිසිකලේ තිබුණට කළ යුතු දේ සිත ශරීරයට දන්වන්නේ නැත්නම් බයිසිකලේ පදින්න පුළුවන්ද කියලා කල්පනා කළා. අන දෙන්න සිතට පුළුවන් වුණත් බයිසිකලේ පදින්න සිතට බැරි බව මට පැහැදිලි වුණා. ශරීරයේ අත් පා හිස කඳ වගේ කොටස් හසුරුවමින් අප කායික ක්‍රියා කරන බව මගේ මතකයට ආවා. සිතට කිසිවක් තනිව කරන්න බැරි නිසා කය යොදවා සිත වැඩ කරන ගන්න බවක් තේරුණා. සිත අන කරන දෙයක් මිස Tamanට අවශ්‍ය යමක් හිතලා කරන්න බැරි කය අසරණයි කියලාත් හිතුණා. සිතයි කයයි අතර සම්බන්ධය තනිව ගමනක් යන්න බැරි අන්ධයෙකු හා කුරෙකු එකිනෙකාගෙන් උදව් ලබාගෙන ගමන යනවා වගේ කියලා වැටහුණා. කායික ක්‍රියා සිදුවන්න සිත හා කය යන දෙපාර්ශ්වයේම දායකත්වයේ අවශ්‍ය බව තේරුම් ගියා. එතකොට මම කියන්නේ කවුද යන ප්‍රශ්නේ මතුවුණා. සිතද මම, කයද මම, නැත්නම් මේ දෙකමද මම යන ප්‍රශ්නවලට උත්තර සොයන්න ඒ අනුව තීරණය කරා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. හිතලා තියෙනවා ඉතින් ඒ හිතීම ගොඩක් හොඳයි. ඉතින් අර කවුද මම කියන එක හොයන්න යමු වීම ඒ දක්වා හිත මෙහෙවීම ගොඩාක් වටිනවා. මොකද හේතුව නැත්තම් නිගමන වලට ගිහිල්ලා අර ආත්මයක් නැහැ කියලා මේ ගොඩක් අය යොමු වෙනවනේ. ඒ කියන්නේ දැන් මෙතන මේ විදිහේ දෙයක් තියෙන්නේ මෙතන හිතින් කරන්නේ. ඉතින් ඒ නිසා මේක මානසිකයි කියලා අතහරින ගතියක්නේ ගොඩක් අයගේ තියෙන්නේ. ඉතින් මේ කාරණාව එක්ක මම කවුද? ආත්මය මොකද්ද? දැන් ආත්මයක් කියලා ලැබිලානේ තියෙන්නේ. මම කියලා ලැබිලානේ තියෙන්නේ. ඒකත් එක්කනේ ඒ පාලනය වෙන්නේ. දැන් එහෙනම් අන්න ඒ කාරණාව හොයන්න පටන් ගන්නට ඕනේ. ඉතින් ওই විදිහට හිතපු නිසා ඒ හිතීමක් යම් කිසි වට්ටමකට යොමු වෙච්ච නිසා ඒ හිතීම පාදක කරගෙන, ඒ කියන්නේ හිතීම කියන්නේ හිතපු දේ නෙමෙයි, හිතීම පාදක කරගෙන මතුවෙච්ච ප්‍රශ්නය වන මම කවුද කියන කාරණාව හොයන්න පටන් ගන්න ඕනේ. එතනින් ඉඳලා තමයි සැබෑවටම අපට තවත් හිතීමකට උපකාරයක් වෙන්නේ. ඒකෙදිත් මම කියලා දෙයක් නැති බව අත්විඳින වැඩපිළිවෙලක් ඉස්මතු වෙනවා නම් ඒක වැරදි. ඒ නිසා තමයි උතන ඉඳලා තමයි බුදුරන් වහන්සේ පෙන්නපු කාරණාව ගොඩාක් උපකාර වෙන්නේ. මොකද මේ ලෝකයේ මම කියන කාරණාව ඉක්මවන දෙයක්
ඒ කියන්නේ මම වැරදි බව දකින විදිහක් අන්‍ය අයටත් හම්බ වෙනවා. ඒක අර පඨම කෝසල සූත්‍රයේදී පැහැදිලි වෙනවා. මම කියන දෙයක් වැරදි කියලා දකින්න එක. එතකොට ඒක රාත්‍රිදීමක් එක්ක තමයි ඒ කාරණාව නිගමනයකට දෙන්නේ. එහෙම නැතුව සැබෑවටම මොකක්ද මම කියන්නේ කියලා හොයන්න පටන් ගත්තා නම් ආත්මය කියන්නේ මොකක්ද කියලා හොයන්න පටන් ගත්තා නම් මම හෝ ආත්මය හෝ නෑ හෝ තියෙනවා හෝ කියන මෙන්න මේ කරුණු එකක්වත් කතාවක් දෙන්නේ නැතුව ඊතර වීමක් සිද්ධ වෙනවා. කතාවක් දෙනවා කියලා කියන්නේ අපට ඒකට නිර්වචනයක් එනවා. මම කියලා හරි ආත්මය කියලා හරි මම නෑ කියලා හරි ආත්මය නෑ කියලා හරි නිර්වචනයක් එනවා. එතකොට මේ නිර්වචනය එක තමයි අපි නිගමනයකට ගිහිල්ලා මේක තමයි ඇත්ත කියලා යමු වෙන්නේ. ඉතින් එහෙම යමු වෙන්නේ නැති වෙන විදිහේ චින්තනයක් බුදුරණවහන්සේගේ ධර්මයේ තුලදී තියෙන්නේ. ඒකයි බාහිරින් ඒ කියන්නේ ධහම කියන කාරණාවේ මුල සිටම බාහිර උපකාරයයි හේතු වෙන්නේ. එතකොට බාහිරින් මෙහෙවන මෙහෙවිල්ල අවශ්‍යතාවය වෙන්නේ ඒ කියන කාරණාව එතනින් එහාට ලැබෙන විදිහේ හිතිල්ලක් නෙමෙයි තියෙන්නේ. ඒකයි බාහිර උපකාරයක් තියෙන්නේ. ඉතින් ඔහොම හිතපු කෙනෙකුට තමයි යම් කිසි විදිහකට අර මේ යම් සියුම් ප්‍රශ්නයක් ඉස්මතු වෙනවනේ. ඒ කියන්නේ අර අනික් සියලු දේවල් අයින් වෙලා හිතීම තුළින් නිකන් නෙමෙයි හිතීම තුළින් ඒ සියලු දේවල් අයින් වෙලා සිහියක් ඒ හිතින් පාදක කරගෙන පිහිටනවා. අන්නේ සිහිය මේ හිතින් පාදක කරගෙන පිහිටියාම ඒ කාරණාව තුළ මොකක්ද කියලා හොයන්න ගැඹුරු ධර්මයක් ඇහෙද්දි ශ්‍රද්ධාවට යොමු වෙලා ඒ ශ්‍රද්ධාව එක්ක ඒ කල්යාණ මිත්‍රයෙකුගේ සම්පූර්ණ සහයෝගයෙන් තමන්ගේ අත්දැකීමක් තමන්ගේ නිර්වචනයක් ලැබීමකින් තොරව ඒ හිතන ක්‍රමය තමයි ඊතර වීම කියලා කියන්නේ. ඉතින් ඒ නිසා ඒ කරුණු හිතන්න හැබැයි හොඳට දේශන අහන්න නැති වුණොත් එහෙම එතනින් එහාට හිතන්න යනකොට තමයි ගොඩාක් පැටලෙන්න ඉඩ තියෙන්නේ. එහෙම නොවෙන්නට නම් දේශනාව එක්ක අනුගත වීමත් එක්ක අහමින් විචක්ෂණය කරමින් ඒ විදිහට කටයුතු කරන්න ඒක ගොඩක් උපකාර වෙයි. ඊට පස්සේ අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ නිර්වාණ සන්නයි ස්වාමීන් වහන්සේ මේ සාමාන්‍ය ජීවිතේ හිතන කරන ඒවා සම්බන්ධ තමයි අහන්නේ ස්වාමීන් වහන්සේ දැන් අර ඊයේ දේශනාවේ සත්‍යපබ්බේ විස්තර කරන්නේ ස්වාමීන් වහන්සේ එතන අර ඊතර වීමේ දැක්ම කියලා. ඒතකොට ස්වාමීන් වහන්සේ දැන් ඒකේ හැටියට දැන් අපි රූප දකින්නවා සද්ද අහනවා ඒ ඔක්කොම අර දැන් දෙවෙනි කොටස මම කියන්නේ අර තණ්හාව මේක ගැන ස්වාමීන් වහන්සේ ඒ විස්තරය අනුව දැන් මේ හැම දෙයක්ම මේ සාත රූපම් පිය රූපම් කියලා කියන්නේ ඇලෙන ස්වභාවය ඒ ගැන ස්වාමීන් වහන්සේ කියන්නේ දැන් පැවැත්ම ගැන කොටිම ස්වාමීන් වහන්සේ කිව්වේ දැන් අපි මේ රූපයක් දැක්කනම් සද්දයක් ඇහුණා නම් දැන් ඇස වුණත් කන වුණත් ඒ ඕන එකක් කතාවක් ආවා නම් එතන පැවැත්මක් එතනම අර මේ අර අභිනන්දති අභිවදති ඒ විදිහට තණ්හාව ඉදිලා එහෙම එකක් මේ ස්වාමීන් වහන්සේ කිව්වේ ඒකලා ඒක පිළිසිඳ හොයනකොට මේ අනභිනන්දති අනභිවදති ඒ විදිහටනේ ස්වාමීන් වහන්සේ විස්තර කරේ. එතනින් ඒ ඊතර වෙන කෝණය ඊතර වීම ප්‍රතිපදාව. ඒතර ස්වාමීන් වහන්සේ දැන් මට ඒක අහනකොට හිතුණා දැන් අපි සාමාන්‍යයෙන් එදිනදා ජීවිතේ දැන් ඇස රූප ඒවද කන සද්ද ඒවදී ඒතර ස්වාමීන් වහන්සේ දැන් අපි එහෙම අපිට එහෙම දැන් අපිට තේරෙන්නේ දැන් මම දකිනවා මට ඇහෙනවා මට පේනවා ඒ වගේනේ මම හිතනවා මම හඳුනා ගන්නවා. ඒතකොට නමුත් මේ හැම එකක්ම දැන් ඊයේ කරපු මේ විස්තරේ මේ සමුදය සත්‍ය විස්තරය අනුව දැන් රූපේ පවා රූප සංඥාවනේ රූප සංඥාව පවා ඒ ඇලෙන ස්වરૂපයක්. එතකොට දැන් අපි හිතුවට හඳුනා ගන්නවා කියලා ඒක ඇලෙන ස්වરૂපයක්. ඒත් සමහරවිට දැන් අපිට එහෙම ඒ වගේ තැනකදී අපිට එහෙම හිතුවට කමක් නැද්ද? දැන් මම පේනවා මට පේනවා මමට ඇහෙනවා කියලා අපි හිතුවට දැන් එතන මමෙකුට ඉඩක් නැහැ. එතකොට දැන් කෝ දැන් මේ මම කියලා හිතන් ඉන්න එක්කෙනා කෝ අර ඒ විදිහට ඒ පැත්තට අර ඊතර වෙන කෝණේ පැත්තට එහෙම හිතන්න පුළුවන්ද කියලා මට හිතුණා ස්වාමීන් වහන්සේ ඒක නිකන් අනවශ්‍ය විදිහට ඒ කියන්නේ එහෙම හිතිල්ලක්ද අර්ථ විශ්ලේෂණයකට යෑමක්ද මට එතන එච්චර පැහැදිලි නෑ ස්වාමීන් වහන්සේ කියන්නේ දැන් අපිට එහෙම වෙන්නත් බැහැනේ
අන්න ඒක පොඩ්ඩක් ස්වාමීන් වහන්සේගෙන් අහලා දැනගන්න ඕන කියලා හිතුණ ස්වාමීන් වහන්සේ අපිට ඒ විදිහට හිතුවොත් ඒක වැරදිද කියලා. ඒ කියන්නේ එතනම සිදුවෙන ක්‍රියාවලිය දැන් මට පේනවා මමට එහෙම කිව්වට එතන මම කෙනෙක් නැති බවක් එහෙනම් ඒ කාටද ඒක කියන්නේ එතනින් එහාට හිතන්න ඊට පස්සේ. අන්න එහෙම එකක් අපිට කරන්න පුළුවන්ද නැත්නම් එහෙම කිරීම අනවශ්‍යද කියන එක නුසුදුසුද කියන එක ස්වාමීන් වහන්සේ අනුකම්පාවෙන් පැහැදිලි කරලා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. තිරුවන් සරණයි. අවසරයි. ඔව් අතරම මේ මොකද්ද මෙහි අර්ථය මොකද්ද? මෙන්න මේ කාරණාව සබ්‍රහ්මචාරින් වහන්සේලා ගුරු සබ්‍රහ්මචාරින් වහන්සේලා ළඟට ගිහිල්ලා ප්‍රශ්න කරන්න කියලා ආදිබ්‍රහ්මචාරී ප්‍රඥා සූත්‍රයමත් පෙන්නන්නේ. එතකොට දැන් මේක මොකද්ද මේකේ අර්ථය මොකද්ද කියන කාරණාව අහන්න යමු වෙන්නේ අපට යම් කිසි විදිහකට යම් කිසි දෙයක් නිර්වචනයක් ආපු නිසානේ. එතකොට නම් මෙතන මම කියන්නේ මොකක්ද? මම කියන්නේ මොකද්ද? මම කියන එකේ අර්ථය මොකද්ද? ඒක දැන් අපිට ඉස්සලා මම කියන්නේ මොකක්ද කියන කාරණාව කාවට ප්‍රශ්නයක් නැහැ. මම කියන්නේ මොකද්ද කියලා අහලා අපි තුලින් ප්‍රශ්නයක් ඇවිදලා මම කියන එකේ අර්ථය මොකද්ද? මේ හැම එකක්ම එක්ක විචක්ෂණය කරන්න ඕනේ. නැත්නම් අපි නිගමනයකට යන්න පුළුවන් මම කියන එක කොහෙද කියලා නෑ එහෙනම් මම කියලා දෙයක් නෑනේ. නෑ කියන පැත්තට යනවා අර්ථය මොකද්ද කියන කාරණාවක් එක්ක හොයන්න යන්නේ නැත්තම්. ඒ කියන්නේ දැන් ඒක ඉස්සලා මෙහිම දෙයක් විවහාර කරනවනේ. අපට එදිලානේ. එදින් නැතුව තියෙනවා නම් ඔන්න සාධාරණ එහෙම එදින් නැතුව තියෙන්නේ නෑනේ. දැන් අපි හොඳට හිතලා බැලුවොත් එහෙනම් මම කියලා මෙතන ගන්න දෙයක් නෑ කියන කාරණාව අපට යම් කිසි විදිහකින් අර්ථාන්විත බවක් වුණා නම් ලැබීමක් හැටියට ඒකම මම කියන දෙයක් ගන්න දෙයක් නෑ කියන සැබෑම අර්ථාන්විත බව නෙමෙයි. මොකද හේතුව ඒකට යම් කිසි නිගමනයක් අපි දීලානේ. එහෙනම් ඒක කෙනෙකුට අයිති දෙයක් නේ. එහෙනම් ඒ කාරණාව හිම වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ අරේම හොයන්න පටන් ගත්තට කමක් නැහැ. හැබැයි හොයන්න පටන් අරන් නිගමන වලට යන්න හොඳ නැහැ. නිගමන වලට යන්නේම හැවීම ඒ කාරණාව නැති නිසා. මම කියන්නේ කොහෙද දැන් මෙතන මොකද්ද මම කියන්නේ? මේකේ අර්ථය මොකද්ද? කියලා එහෙම හිතන්න. හැබැයි අර්ථයත් හොයන්න. අපට ගොඩාක් අමාරු වෙලා තියෙනවා අපි මේ මොන දේ හොයන්න ගියත් ඊට පස්සේ අවසානයේදී අර නිගමන දෙන්න හරි කැමතියි. නිගමන වල සතුටු වෙන්න හරි කැමතියි. මෙතන මම කියලා දෙයක් ගන්න නැහැ. නිගමනයක් දෙනවා. ඔන්න ඔතෙන්ද තමයි අපි නොයා ඉන්නට ඕනේ. ඔතෙන්ද ගියොත් තමයි රැවටෙන්නේ. මම හිතන්නේ අපි මේ ළඟදී දිගටම කරුණු සාකච්ඡා කරපු ගොඩක් ඒවායි පැහැදිලි. දැන් සක්කාය නිරෝධය කියන එකත් එහෙම. සක්කාය දිට්ඨි ප්‍රහාණය කියන එකත් එහෙම. සක්කාය නිරෝධය කියලා නිගමනයක් දීලා තියෙනවා. මෙන්න නිර්වචනයක් තියෙන සක්කාය නිරෝධයට. මෙන්න මේකයි සක්කාය නිරෝධය කියන්නේ. දැන් සක්කාය නිරෝධය කියන එකට අපට හම්බ වෙලා. සක්කාය දිට්ඨි ප්‍රහාණය කියන එකට නිර්වචනයක් එක ඒ කියන්නේ ඒ කියන කියමන තුලම සක්කාය නිරෝධය සිදු වෙලා නැහැ. ඉතින් අද ගොඩක් තියෙනවන්න ඕක. ඉතින් එතෙන්ද යන්න ඉඳ දෙන්නේ නැතුව හිතුවට ප්‍රශ්නයක් නැහැ. තෙරුවන් සරණයි. සරණයි ස්වාමීන් වහන්සේ. එහෙමයි ස්වාමීන් වහන්සේ දිගටම මේ උපදෙස් දුන්නා ස්වාමීන් වහන්සේ. ඒ නිගමන වලට යන්න එපා කියලා. ඒ නිසාම තමයි ස්වාමීන් වහන්සේ මට අහන්න හිතුනේ අපි නොදැනුවත්වම මේ වගේ ගිහිල්ලා අන්තිමට දැන් ඔක්කොම හරි මෙහෙම නැහැ කියලා අපි මේම කරලා අපි එතනින් එහාට හොයන්නේ නැති වෙන තත්ත්වයක් වෙනවනේ. ඉතින් ඒ ටික නොවන විදිහට ස්වාමීන් වහන්සේ මට මෙතන ඇත්තටම උවමනා වුණේ දැන් අර ස්වාමීන් වහන්සේ කියවනේ එක එක පැතිවලින් හිතන්න කියලා ඕන තරම් ඕන විදිහකට. එතකොට මොකද ඒ පස්සේ අහලා ස්වාමීන් වහන්සේගෙන් නිවැරදි කරගන්න පුළුවන් නිසා වැරදි අඩුපාඩු හොයාගන්න පුළුවන් නිසා ඒතර මම ඇත්තටම මෙතන හිතුවේ දැන් අර වෙනදා හිතනකට වැඩිය දැන් මෙතන අර තණ්හාව දැන් ඊයේ දේශනාව ඇහුවට පස්සේ මේ ඊතර වීමේ දකින්න විදිහ. ඒ කියන්නේ දැන් තණ්හාවනේ මෙතන ඉදිලා තියෙන මූලිකවම පැවැත්ම ඔය ඒ ටිකනේ සාමනසී විස්තර කරේ. අන්න ඒ තණ්හාව පැත්තෙනුත් මේක ගැන බලන්න පුළුවන්ද කියන එක තමයි මට එතන මම උත්සාහ කරේ ස්වාමීන් වහන්සේ. හැබැයි එහෙම බලලා අන්තිම නිගමනයකට එනවා නම් ඒක වැරදි. ඒ බව මේ දැනුවත් වෙලා හිටියේ ස්වාමීන් වහන්සේ දිගින් දිගටම කියපු නිසා මේ හොඳමයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ බොහොම පිං මේ උපදේශ අනුශාසනාවලට ස්වාමීන් වහන්සේට නිරෝගී භාවය ලැබේවා. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව් ඇත්තටම අපට යම් කිසි දහම් කාරණාවක් ඉස්මතු වෙනකොට ඒ දහම් කාරණාව අනුව
අපේ ජීවිතයේ යෙදෙන කරුණු එක්ක හොයන එක හිතන එක හරි වැදගත්. ඉතින් ඒ මොකද ඒක අපට දැනලානේ ඒත් එක්ක. කියන්නේ අපට හිතට දැනෙච්ච කාරණාවක්නේ. එතකොට ඒ කාරණාව එක්ක විචක්ෂණය කරන්න යන්නේ ගොඩක් වටිනවා. මොකද ඒක දැන් ඒ හිමත් එක්ක අපේ ජීවිතේ ඒ හිතන විදිය ඒක බවට පත් වෙලා. ඉතින් ඒ නිසා ඒක හිතන්න. ඒක ගොඩක් වටිනවා. අර හිතීමත් එක්ක නිගමන වලට යන්න තමයි ඉඩ දෙන්න හොඳ නැත්තේ. මම අර හැම වෙලෙම පැහැදිලි කරන්න හිතන ගතියයි දිගටම තියෙන්නට ඕනෙත් කියලා. එතකොට එහෙනම් හිතන ගතියට උපකාරයක් වෙනවා නේ ධර්ම කාරණාව හිමත් එක්ක ඒ කරුණත් එක්ක ජීවිතය ගැන හිතන්න ගැනීම. ඉතින් ඒ නිසා ඒක හොඳයි. ඒ විදිහට හිතන්න නිගමන වලට නොයා ඒක තමයි වැදගත්ම කාරණාව. ත්‍රිවංශ සරණයි. ත්‍රිවංශ සරණයි සයින්හන්ස. සයින්හන්ස මේ ආර්ය පරිශ්‍රණ සූත්‍රයේදී සයින්හන්ස අර මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ තමයි බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තු ධර්මයේ ස්වභාවය අර ගම්බීර දුද්දස දුරුණුබෝධ සන්ත ප්‍රණීත මේ අතක්කාවචර නිපුණ පඬිත වේදිනේ කියලා සයින්හන්ස. එතකොට එතන බුදුරජාණන් වහන්සේ කෙලින්ම බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තු ධර්මයේ ස්වභාවය කියලා මගේ අහනස එතන පැහැදිලි කරන්නේ. ඊට පස්සේ සයින්හන්ස අර චාන්කි සූත්‍රයේදී සයින්හන්ස අර මේ සත්‍යවාදී කෙනෙක් මේ ධර්ම හොයාගෙන යනකොට අනුගත වෙන ධර්මයේ ස්වභාවය සන්නස ඒ විදිහට වගේ මේ සන්නස එතන මේ ඒ වචන ටිකම සන්නස කතා කරන්නේ. සන්නස එතකොට අර මේ අර අංගුත්තර නිකායේ අර හතර සන්නස අර තාන සූත්‍රයේදී සන්නස කෙනෙකුගේ ප්‍රඥාව ගැන දැනගන්න පුළුවන් සාකච්ඡාවෙන් කියන කාරණාවයි සන්නස මේ අර මේ දුද්දස දුරුණුබෝධ කියන වචන දෙක නැතුව ඊටු ටික සන්නස එතනින් පැහැදිලි කරන සන්නස. එතකොට එතන ඒ පරයය සන්නස විශේෂත්වය මොකද්ද සන්නස මේ ඒක චුට්ටක් පුළුවන් සන්නස පැහැදිලි කර දෙන්න සන්නස ත්‍රිවංශ සරණයි. ත්‍රිවංශ සරණයි. ඉතින් ප්‍රඥාවන්ත කෙනෙකුටනේ ඒ කාරණාව පැහැදිලි කරන්න පුළුවන්. ඒ කියන්නේ තේරුම් ගන්න පුළුවන් කෙනෙකුගේ ප්‍රඥාව. එතකොට ගම්භීරයි කියන කාරණාව නිපුණයන් දකින්නවා කියන අතක්කාවචරයි. දැන් මේ කාරණාව ඉස්මතු වෙන්නේ ප්‍රඥාවන්තයෙකුටනේ. ඉතින් ප්‍රඥාවන්තයෙකුට ඒ කෘත්‍යයේදීම සිදු වෙලා නැහැ කියන කාරණාව ඉස්මතු වෙන්නේ නැහනේ. සිදු වෙලා නැහැ කියන ඒ කියන්නේ එතකොට ඒක ප්‍රඥාවන්ත කෘත්‍යයක්. එතකොට දැන් නිපුණයන් දකින්න තීක්ෂණ භාවයේ පඬිතයන් දකින්න අතර්කාවචන නැති බව මේ සියල්ලක්ම ඉස්මතු වෙලා තියෙනවා. දකින්න අමාරුයි අවබෝධ කරගන්න අමාරුයි කියන කාරණාවක් ඒ කතා කරන පරියායයටම අදාළ වෙන්නේ නැහැ. ඒ කතා කරපු විග්‍රහයටම අදාළ වෙන්නේ නැහැ. මොකද ප්‍රඥාවන්තයාගේ ප්‍රඥාව ස්වභාවය අන්න තේරුම් ගන්නවා. ඉතින් ඒ නිසා හිම ගන්න පුළුවන්. මට ඒ සූත්‍ර සම්පූර්ණ මතක නැහැ තියෙන විදිහට. ඒ නිසා මට එතනින් එහා යමක් කියන්න බෑ. ත්‍රිවංශ සරණයි. ත්‍රිවංශ සරණයි හැමෝටම ගෞරවනීය ස්වාමීන් වහන්සේට පාද අභිවන්දනයෙන් යුත නමස්කාර කරනවා ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ ඊයේ ස්වාමීන් වහන්සේ විසින් දේශනා කළ සතිපට්ඨාන සූත්‍රයේ සත්‍යපබ්බේ ඊටාම සුන්දරයි ස්වාමීන් වහන්සේ. ඒ දේශනා කරපු ආකාරය එක් මේ පෙරණ සූදාමක් අහනවා වගේ තමයි ස්වාමීන් වහන්සේ දැනුනේ. ඊතරන විදිහෙන් දකින්න විදිහ කියන්නේ යථාභූත ඥානෙ පිණිසමයි ස්වාමීන් වහන්සේ දේශනා කරේ. ස්වාමීන් වහන්සේ එතනදී මාතෘකාව සහ මාතෘකා විග්‍රහයත් යථාභූත ඥානය ඇති වෙන ආකාරය පිළිබඳව ස්වාමීන් වහන්සේ හර්මනා ලෙස පහදලා දුන්නා ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මට එතනදී මේ සමුදය සත්‍ය ආර්ය සමුදය සත්‍ය කතා කරනකොට ස්වාමීන් වහන්සේ මට මේ හරිම සතුටක් දැනෙනවා ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ එතනින් මට මේ පුංචි කාරණයක් මට ඉස්මතු වුණා ස්වාමීන් වහන්සේ. ඒක දැනගන්න ඕනේ කියලා හිතුණා. ස්වාමීන් වහන්සේ දැන් අර මේ තණ්හාවේ කෘත්‍ය ස්වාමීන් වහන්සේ බැස ගැනීම එතන අභිනන්දති අභිවදති ආජසය තිට්ඨති කියලා කියන එක මම හිතන්නේ දුක්ඛේ හට ගැනීම නැත්නම් සමුදය කෘත්‍ය. ස්වාමීන් වහන්සේ ඊට පස්සේ නාභිවන්දති නාවිවදති නාජසය තිට්ඨති. ඒ කියන්නේ මට හිතෙන දුක රැස් වීම නොවීම තමයි එතන මම හිතන්නේ කතා කරන්නේ. සනසෙතන නිරෝධය කියලා ගන්න පුළුවන් නේද ස්වාමීන් වහන්සේ. ඒ වගේම ස්වාමීන් වහන්සේ එතනදී මේ තවත් කාරණාවක් කතා වුණා සමහර අනබිනන්දති අනබිවදති අනජෝසය තිට්ඨති කියලා. ස්වාමීන් වහන්සේ මේක මම හිතන්නේ 282 සාකච්ඡා වුණා. ඒනට ස්වාමීන් වහන්සේ මට මේක මේ දැනගන්න ඕනේ ස්වාමීන් වහන්සේ මේ දැන් ඒ කොට ස්වාමීන් වහන්සේ මේ සෙවීම යන කෘත්‍යයද ස්වාමීන් වහන්සේ එතන සාකච්ඡා වෙන්නේ. මට ඒක මේ අර මාළුංග පුත්‍ය සූත්‍රයේ සජ්ජායනයේ සහ ස්වාමීන් වහන්සේ ප්‍රායෝගික යෙදීමේදීත් මේක ඉතාම වැදගත් කියලා ස්වාමීන් වහන්සේ මේ
මට දැනෙනවා ස්වාමීන් වහන්සේ. එනිසා ඒකට පිළිතුරක් දෙන්න මම ස්වාමීන් වහන්සේගෙන් ඉතාම කාරුණිකව ඉල්ලා සිටිනවා ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. එතනදී නිරෝධය තමයි කතා කරන්නේ. දුක රැස් වෙන්නේ නැහැ කියලා කතා කරන්නේ නිරෝධය. දැන් අපට අර නිරෝධය කියනකොට විවිධ දේවල් මතක් වෙනවානේ. කියන්නේ අපට අර නැති වෙනවා මොන හරි අමුතු විස්තරයක් නෙන්නේ. ඒ කියන්නේ අපි ඒකත් අත්විඳින බවක් එක්කනේ. ඉතින් එහෙම නැතුව කතා කරාම සැබෑම නිරෝධය තමයි නාබිනන්දති, නාබෝජති, නාජ්ජුසායිතිති. අනබිනන්දති කියන්නේ අර න කියන කාරණා අභිනන්දති කියන එකේ න කලින් ඇවිදිලා ඒක දාලා තියෙන්නේ. ඒ කියන්නේ මේ දෙකේ අතර වෙනසක් නැහැ. අනබිනන්දති, අනබෝජති, අනජ්ජෝසායිතිති කියන එකයි. නාබිනන්දති, නාබියෝජති, නාජ්ජෝසායිතිති කියන එකේ ඒ වෙනසක් නැහැ භාෂාත්මකව. ඉතින් හොයන්න පටන් ගන්නවා කියන කාරණාවේදී අපිට කවදාවත් මේ කියන්නේ පටන් ගැනීමේදී පැනවිල්ලක් එදිලානේ. අන්න ඒ කතාව තමයි අභිනන්දති අබ්බජති අජ්ජෝසායිතිති කියන්නේ. ඒ කියන්නේ කතාවක්නේ, විවහාරයක්නේ. ඒ කියන්නේ ඒකට ඉඩක් තියෙනවානේ. ඒ කියන්නේ හොයන්න යන්නේ. ඒකෝට දැන් මේක මේ ඒ විචක්ෂණ කියන එක දියුණු වෙන දෙයක් එකනේ අභිනන්දති අබ්බජති අජ්ජෝසායිතිති කියන එකත් ඥානයක් බවට පත් වෙන්නේ. ඥානයක් බවට පත් වෙන්නේ ඒකත් එක. ඒතකොට නම් අභිනන්දති අබ්බජති අජ්ජෝසායිතිති කියන එකම තමයි අපට යම් කිසි දෙයක් හොයන්න විචක්ෂණය කරන්න ඉඩක් හම්බෙනා කියන එක. ඒක අනබිනන්දති නෙමෙයි අභිනන්දති. එතකොට නාබිනන්දති නාබ්බජති නාජ්ජෝසායිතිති කියන එකම තමයි අනබිනන්දති අනබ්බජති අනජ්ජෝසායිතිති කියලා කියන්නේ. ඊට සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවසරයි. නමස්කාර කෘෂ්ණ පළමුව ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ දැන් මම ඉන්නේ ඉරියව්වේ තුල ඉන්නකොට මට දැනීම ඇත්තටම විඳීමක්. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ දැන් මම හොයන්න පටන් ගත්තේ රුප්පණය. ඒ වුණාට ස්වාමීන් වහන්සේ දැන් මම රුප්පණය ගැන හිතනකොට දැන් ධර්ම මොකද ඒකම හිතෙන්න බැරි ස්වාමීන් වහන්සේ දේශනා කරන්න ඉදුණා කමන්නේ ධර්ම කරුණු ගත්තට කියලා. නමුත් ස්වාමීන් වහන්සේ එතනදී මට විඳීම නම් ස්පර්ශය. එතකොට ඇත්තටම මේ ශ්‍රුතයට අනුව මට ඊට පස්සේ කල්පනා කරන්න යෙදුණා ටිකක් ස්වාමීන් සමාවෙන්න එතනදී. ස්වාමීන් වහන්සේ එතනදී මේ ස්පර්ශය නම් අර විඳීම හඳුනා ගැනීම සකස් වීම තුන් දෙනාම පහළ වෙනවා. එහෙනම් ඒ තුන් දෙනා නිසාම තමයි රූපේ මම දැනගෙන තියෙන්නේ. මොකද ඒ තුන් දෙනා ඒ තුන් ධර්මයේ කතා කරා කියන්නේ රූපේ පැනලා ඉවරයි කියලා මට ඔළුවට ආවා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ මේ තුන් දෙනා නැත්තම් රූපය කවදාත් හම්බ වෙන්නේ නැහැ කියලා ඔළුවට ආවා ස්වාමීන් වහන්සේ. එතකොට මට කරන්න පුළුවන් දෙයක්ද මේ කරන්න කියලා මට හිතුණා ස්වාමීන් වහන්සේ. ඒත් එක්කම හිතුණා එහෙම නොවීත මට කරන්නත් බෑ. මොකද මේ විඳීම කියන්නේ ඒ තුන් වේදනාව කියන්නේ තමාමනේ මේ තමා තුළින් විඥාණයෙන් හටගත් දෙයක් නේ කියලා හිතුණා. දැන් මට කවදාත් ඒක කරන්නත් බෑ. ඒ නිසා ස්වාමීන් වහන්සේ මම එහෙම තියෙද්දි රුප්පණය කියන්නේ මොකද්දම කියලා හිතන්න යොදන්නම ඕනේ නේද කියලා හිතුණා ස්වාමීන් වහන්සේ. අනුකම්පාවෙන් පොඩ්ඩක් මට උපදෙසක් දෙන්න. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අපි ඉස්සල්ලාම රුප්පණය කියන වචනේ ගන්න හොඳ නැහැ. මොකද රුප්පණය කියලා පෙන්වන්නේ බුදුරණවහන්සේ කජ්ජනීය සූත්‍රයේදී රුප්පතිතිකෝ භික්කවේ තස්මා රුප්පන්ති උච්චති. එතකොට අපි වචනයකින්නේ ඒ කාරණාව දාන්නේ. රුප්පණය කියලා කියන්නේ ක්‍රියාවක්. රුප්පති කියන්නේ. එතකොට හුදු වචනාර්ථයක් විතරක් නෙමෙයි. අපට ඒක ඥානයක් නෙවෙන්නට ඕන නැත්තේ. අපි හොයන්නට ඕන නැත්තේ රූපය කියන කාරණාවේ යම් ස්වરૂපයක් ප්‍රකට වුණා. ස්වરૂපයක් කියන. ඒ කියන්නේ ස්වરૂපයක් නේ අපට ඉස්මතු වුනේ. මොකක්ද මේ ස්වરૂපය කියන්නේ? ඔන්න ඕකයි හොයන්නට ඕන නැත්තේ. එතකොට ස්වરૂපය කියන කාරණාව හොයාගෙන යන තැනදී සිදුවන ක්‍රියාව තමයි රුප්පති කියන එක. දැන් අපි රුප්පණය කියන කාරණාවක් ලැබීමක් කියලා ගත්තාම ඒක ක්‍රියාවක් බවට පත් වෙලා නැහැනේ. ක්‍රියාවක් බවට පත් වෙනවා නම් ඒක ලැබීමක් වෙන්නේ නැහැ, ඊතර වීමක් සිද්ධ වෙන්නේ. ඒක නිසා අපි ඉස්සරහම කියන්නේ අපි අලුතෙන් වචනයක් විතරයි අපේ රුප්පණය කියලා කියන්නේ. අලුතෙන් වචනයකට කොටු වෙන්නේ නැතුව මේ ස්වરૂපය ගැන. එතකොට අපිට අර වෙන තැනකට යන ඉඩකඩ ගොඩාක් අඩු වෙනවා. ඒ කියන්නේ අපිට හිතන්න යමුනහම
හිතන්න ඕන විදිහට පසුබිමක් එනවා. එතකොට හිතන්න යමු වෙලා හිතන්න ඕන විදිහට පසුබිමාවට පස්සේ අපට වෙන දෙයකට ගැළපීමට යන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඒ එකම විචක්ෂණය කරනවා නම් වැරදි තැන් එක විදිහට ඒවි. මොකද අපේ හිත අපි හිතන ගතේ දියුණු වෙනකන් එක වෙන්නට ඕනනේ. වෙන්නේ නැති වෙන්නේ නැහැනේ. නමුත් අපි යම් කිසි විදිහකින් ඒක හිතාගෙන යන්නේක වටිනවා. ඒකයි අර වෙන කෙනෙකුට යොමු වීම කියන කාරණා වැදගත් වෙන්නේ. එහෙම යොමු වෙලා ඒක හිතාගෙන යනකොට අන්න ඒකත් එක්ක ටික ටික වර්ධනය වීමදී උපරිම විදිහට අවශ්‍ය චින්තන ශෛලිය ඇති වුණාම වැරදි කියන කාරණාව දැන් වැරදි කියන අපි හරි කියලා ගන්න දෙයක් වැරදිනේ. ලැබිලානේ ඒකේ සක්කාය දැන් ඔකේ දුරු වෙනට ඕනේ නැත්නම් සක්කාය දිට්ඨියනේ. සක්කාය දිට්ඨිය දුරු වෙනවා මිසක් සක්කාය දිට්ඨිය දුරු වුණායි කියලා ලැබෙනව නෙමෙයිනේ. ඒ කියන්නේ සුඛීයච්ච දැක්ම දුරු වෙනවා මිසක් සුඛීයච්ච දැක්ම දුරු වුණා කියලා ලැබෙනව නෙමෙයිනේ. ඒකට හොඳට තේරුම් ගන්නට ඕනේ. එතකොට ඒ කාරණාව දුරු වෙනවා නම් අපට ආයේ සුඛීයච්ච දැක්මක විග්‍රහයක් වෙන්න බෑනේ. ඒක නිසා අපි ඒ විදිහට හිතන්නට ඕනේ. හිතනකොට හැම වෙලේම අපි බලන්නට ඕනේ මේ ජීවිතයේ හිතන කාරණාවකදී අර්ථයේ ඒ කියන්නේ ධර්මයේ අර්ථයක් වෙනවනේ. ධර්මයේ අර්ථයේ තියෙන විග්‍රහය එක හිතන්න පටන් ගන්න හරියන්නේ නැහැ. මොකද ඒක ඒ කාරණා හිතන්න විදිහක් ඒ කියන්නේ අර්ථයක්නේ. අර්ථය ඊතර වෙන්නට ඕනත්. ඒ නිසා අපිට යෙදෙන කාරණාව හිතන්නට ඕනත්. යෙදෙන කාරණා අපිට දැනෙන කාරණාව. එතකොට දැන් බුදුරණවහන්සේ රූපේ කියලා විග්‍රහ කරන. එතකොට අපිට අන්න දැන් ඒක එක්ක හොයන්න පටන් ගන්නවා. ඒතකොට යම් විදිහකට ඔය ස්වરૂපයක්. දැන් ඒ කියන්නේ ඒකේ ප්‍රකට වීමේ කෘත්‍ය ස්වરૂපය. අපි ඔකත් නම් කරන්න යන්නේ. දැන් අපි මම උපමාවක් උදාහරණයක් කියන්නම්කෝ. ඔන්න ආස්වාද ප්‍රස්වාස ගැන සිහිය පවත්වනවා. ඒතර හුස්ම රැල්ල. දැන් අපට ඔකට රූපයක් කියන කාරණාව අපි දාන එක බලෙන් දාන එකක් නෙමෙයි. රූපයක් කියලා දාන එක අපි බලෙන් දාන්නේ එකට. අපේ රූපයක් කියන කාරණාවක් ඉදලා නැහැ නේද එතන. හැබැයි අපි හොඳට කල්පනා කරලා බලුවොත් ස්වરૂපයක් ප්‍රකට වෙලානේ. බලන්න කොච්චර ප්‍රායෝගිකයිද මේ වචන එක්ක පෙන්නන අර්ථයට විතරක් ගියාම. ස්වરૂපයක් ප්‍රකට වෙලා. අපේ ස්වરૂපයක් කියලා දාන්න දෙයක් නැහැ. ස්වરૂපයක් ප්‍රකට වෙලා. රූපයක් කියලා දාන එක අපි නිකන් කෘත්‍රිමයි. එතකොට මොකක්ද මේ ස්වરૂපය කියලා හොයන්න තියෙන්නේ. ඒ හොයන කාරණාවේදී නිවැරදිව විචක්ෂණශීලී බව ඉස්මතු වෙලා යමු වෙද්දී අන්න රූපතිතිකෝ බික්ක තස්මා රූපන්ති කියන මේ රුපණේ කියන කාරණාව දර්ශනීය ලැබීමකින් තොරව සුඛියත දැක්ම ඉක්මවෙමි දර්ශනීය සවිසුද්ධ වෙනවා. අන්න ඒක තමයි ඊතරවන ඥානෙ. ඒ නිසා අපි අන්න ඒක හොඳට තේරුම් ගන්න විශේෂයෙන්ම අපි දැන් ඕනම එකක් එක බලන්නකෝ. රූපය කියලා දැම්මත් රුපණය කියලා දැම්මත් අපි මේවා දානෙව්වා. හැබැයි ස්වરૂපය කියන කාරණාව අපිට අත්දීමක්. ඒක තමයි සැබෑම අපේ ජීවිතේ සැබෑම නිර්වචනය. දැන් අපි ගත්තොත් ඔන්න අනුරුද්ධ ස්වාමීන් වහන්සේ කියන දේ ඇහෙනවා. කියන කාරණාව. දැන් අපි යෝකේ රූපය මොකද්ද රූපණිය මොකද්ද ඒ දෙනේව නෙමෙයි. හැබැයි අනුරුද්ධ ස්වාමීන් වහන්සේගේ කටහඬක් ඇහෙනවා කියන ස්වરૂපයක් ප්‍රකට වෙලා. ඒ මොකද්ද? හරි ලස්සනයි. ඒ කියන්නේ හරිම ප්‍රායෝගිකයි ඒ කරුණ හොයන එක. ඊළඟට අපි ඔන්න ගත්තොත් එහෙම අපි මොනවද රස විඳිනවා. දැන් අද ගොඩක් ප්‍රශ්න තියෙනවා රස විඳිනවා කියන එකේ මොකද්ද රූපේ? දැන් හරි අමුතුයිනේ. ඒ කියන්නේ රසය කියන එක රූපය මොකද්ද? අමුතු දේවල් හිතන්නේ නේ. එහෙම වෙන්නේ නැහැනේ. අපි දාගන්න නම් කිරිල්ලක් විතරයි නේ. ඒක ලේබල් එකක් විතරයි. ඒ කියන්නේ අපේ වචනයකට කොටු වෙච්ච ලේබල් එකක් විතරයිනේ. දැන් රුප්පණය කියන එක තවත් එකේ තවත් ලේබල් එකක් විතරයි. එතකොට දැන් ස්වરૂපයක් හරිනේ. රස විඳිනවා කියන ස්වરૂපය. ස්වરૂපය කියන එකට දෙයක් හරි මොනවා හරි විග්‍රහයක් නෙමෙයි. මොකද්ද මේ ස්වરૂපය? මොකද්ද මේ ස්වභාවය? හරි ප්‍රායෝගිකයි. හිතන්න යමු වෙන හරි ප්‍රායෝගිකයි. එතකොට අන්නේ කාරණාව එක්ක හිතන්න යමු වෙනවා. එතකොට අපට දැන් බලෙන් යමු කරන්න අවශ්‍යතාවයක් නැහැ. දැන් අපට ඇහැට පේන දෙයක් එක ගත්තට පස්සේ අන්න නිකන් අපට ඒක
ලෝකේ අපි අපේ සිංහල විවහාරයත් එක්ක ගත්තාම අරක රූපය. එතකොට හරිනේ දැන් අපි අඩුම ඇඟට රූපය කියන්නේ නැහැ නේ. ඇඟට කය කියලානේ කියන්නේ. මේ රූපය කියලා කවුරු කතා කරනවද? මේ කය, මගේ කය. එහෙමනේ කතා කරන්නේ. මේ කය මගේ කය. මේ රූපය කියලා කතා කරන එකක් අනේ මන් දන්නේ මට හැහිලා නැහැ. මේ රූපය කියලා කතා කරනවා. මේ කය මගේ කය. එතකොට අපි හැම වෙලෙම අපේ විවහාර කරන දෙයට අපි ඒක අනුවම, ඒ කියන්නේ අලුත් වූ වචන ටිකක් එන්නේ නැති විවහාර කරන දේ එක්කම බලන්න ඕනේ. හැබැයි මේ කය කියන කාරණාවේදී අන්න ස්වરૂපයක් ප්‍රකට වෙනවා. යෙදීමේ කෘත්‍ය ස්වરૂපයක් ප්‍රකට වෙනවා. මහා හත්තිපදෝපම සූත්‍රයක පැහැදිලි වෙනවානේ. රූපය කියන කාරණා. එතකොට ඒක ඇත්තටම ස්වરૂපය කියන නිර්වචනයනේ. අන්න ස්වરૂපයක් කියන එක ප්‍රකට වෙනවා. ඉතින් මේ ප්‍රකට වෙන අන්න ඒ කාරණා මොකක්ද? ඒ ස්වરૂපය. අන්න හොයන්න පටන් ගන්න ඕනේ. ඉතින් ඒ හොයාගෙන යනකොට සංඥාව හඳුනා ගැනීම විදීම කියන කරුණු අපි යම් මට්ටමකට හිතන්න හුරු වෙන තැනදී ඒ සුතේ ඇවිදilla හිතුවට කමන්නේ. දැන් එහෙම හිතපු නිසානේ අහන්නේ. ඉතින් ඒ අහනවා කියන කාරණාව වෙන කෙනෙකුට යොමු වෙනවා කියන කාරණාව එක්ක එහෙම හිතුවට කමන්නේ. හිතීමක් දියුණු වෙනවා. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒකත් අත්දැකීමක් නේ. දැන් එහෙම නැතුව අත්දැකීමක් කියන්නේ යෙදීමක ප්‍රත්‍යක්ෂයක් නේ. නම් කිරීමක සිදුවීමක් නෙමෙයිනේ. අන නම් කිරීමක සිදුවීමක් නැති වෙන විදිහට සිදු වෙන්නේ අර හොඳට නුවණ දියුණු වෙනකොට. ඉතින් දියුණු වෙන්න අපේ හිතීම තියෙන්නට ඕනේ. හිතීම තියෙන්නට ඕනේ. ඒ අනුව සාකච්ඡා කරන්නට ඕනේ. අනුගත වෙන්නට ඕනේ. අන්න ඒ විදිහට වෙනකොට තමයි ඉතින් සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා මේ ඒ විදිහට හිතන්න විශේෂයෙන් තේරුම් ගන්න රූපය හෝ රූපණය කියන කාරණාව අපි දාන එකක් බවට පත් වෙනවා. ඒ නිසා අපි අර රූපයේ අර්ථය අපි ස්වરૂපයක් කියන එක ඇත්තටම අපිට දාන්න දෙයක් නැහැ. දාන්න දෙයක් නැහැ. අන්න ඒකත් එක්ක තමයි හිතන්න ඕනකම තියෙන්නේ. ඒක තමයි සැබෑම අපි යෙදෙන කාරණාව එක්ක හිතනවා කියලා කියන්නේ. තෙරුවන් සරණයි. බොහොම පැහැදිලි වුණා සමනස් බොහොම පිං ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. ගරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අපිට මේ දේශනා වලින් අපේ වැරදි කෝණය නිවැරදි කිරීම සම්බන්ධයෙන් ඔබ වහන්සේට ස්වාමීන් වහන්සේට අප්‍රමාණ පිං. මගේ ස්වාමීන් වහන්සේ මට ඔබ ස්වාමීන් වහන්සේගේ දේශනාවකදී මම තේරුම් ගත්තා මේ කර්මය සසර පැවැත්මට හේතු වෙන්නේ ආශ්‍රව තමයි හේතු වෙන්නේ කියලා ස්වාමීන් වහන්සේ කිව්වා වගේ තමයි මට ඒක තේරුනේ. මට ඒක ටිකක් ප්‍රශ්නයක් වුණා ස්වාමීන් වහන්සේ මේ ආශ්‍රව කොහොමද එහෙම වෙන්නේ කියලා ඒක ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් තේරුම් කරලා දෙන්න. ඒකම ඒ ගැන අපිට වැඩි දුරටත් බලන්න පුළුවන් සූත්‍ර මොනවද කියලා පහදා දෙනවා නම් අප්‍රමාණ පිං ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. ඔව් නිබ්බේධික සූත්‍රයේදී තියෙනවා අංගුත්තර නිකාය 4 චක්කනිපාතේ නිබ්බේධික සූත්‍රය. ඒකේ ලස්සනට පැහැදිලි වෙලා තියෙනවා ආශ්‍රව වලින් තමයි අරගෙන යන්නේ කර්මය තමයි විපාක දෙන්නේ කියන කාරණාව ආශ්‍රව පරියායදී ඒ කරුණු පැහැදිලි කරනවා. කම පරියායදී ඒ කරුණු පැහැදිලි කරනවා. ඉතින් ඒ නිසා ආශ්‍රව කියන එකට කරන සසර අරගෙන යන්නේ. ඊළඟට අපි සාමාන්‍යයෙන් ගද්දුල බද්ද සූත්‍රය ආදී දේවල් එක්ක ගත්තාම ඒකේ ලස්සනට පැහැදිලි කරනවා අවිජ්ජා නීවරණාන සත්තානං තණ්හා සංයෝජනාන සන්දහවිතං සංසාරිතං. කර්මයේ කොතනකවත් දේශනාවේ නැහැ කර්මයෙන් සසර යනවා කියලා. කර්මයේ පිටිපස්සෙන් එනවා. ඒක හරි. මනෝපුබ්බංකමා ධම්ම මනෝසෙට්ටා මනෝමය මනසාචේ පදුත්තේන භාසතිවා කරෝතිව තතෝනං දුක්ඛමං වේති චක්ඛංග වහතෝ පද. ඔය විදිහට තියෙන කියන්නේ කර්මයේ පිටිපස්සෙන් එනවා. පිටිපස්සෙන් එන්නේ යන කෙනෙක්ගිනේ. පිටිපස්සෙන් එන්නේ යන කෙනෙක්ගිනේ. ඉතින් අපි හිතනවා කර්මය අරගෙන යනවා කියලා. එතන මනෝපුබ්බංකමා ධම්ම මනෝසෙට්ටා මනෝමය මනසාචේ පසන්නේන භාසතිවා කරෝතෝ තතෝනං සුඛමං වේති ඡායාව අනපායිනේ. පස්සෙන් එන්නේ. අරන් යනවා නෙමෙයි. ඉතින් ඒ නිසා ඊළඟට ආයෙ ගත්තොත් එහෙම මහා කම්ම විභංග සූත්‍රයේදී
ඒකෙදිත් හොඳට පැහැදිලි වෙනවා දස කුසලයේම කරගෙන හිටින කෙනෙකුත් දුගති යන දස අකුසල්ම කරගෙන ඉන්න කෙනෙකු සුගති යන ආදි වැඩ පිළිවෙලක් පිළිබඳව ලස්සන විග්‍රහයක් තියෙනවා මහා කම්ම විභංග සූත්‍රයේදී. ඉතින් ඒකෙදිත් ඒ කාරණා හොඳටම තේරුම් ගන්න පුළුවන්. කොතනකවත් බුදුරජාණන් වහන්සේ කර්මයෙන් හසර යනවා කියලා පැහැදිලි කරලා නැහැ. හසර යෑම හසර කියන කාරණාව කතාවම තියෙන්නේ අවිද්‍යා භව තණ්හාද නැත්නම් තව පැත්තකින් ගත්තොත් ආශ්‍රව ක්‍රියාකාරීත්වය. ඒ කියන්නේ මෝඩකම පැවැත්මක් වෙලා මෝඩකම කියන කාරණායකම පැවැත්මක් වෙලා අපි ওই දෙක විතරක් ගත්තා. අවිද්‍යාවජ භව තණ්හාජ කියන දෙක විතරක් ගත්තා. ආශ්‍රව ක්‍රියාකාරීත්වයේ නිර්වචනයම තමයි ඉස්මතු වෙලා තියෙන්නේ. ඒ දෙක විතරක් ගත්තා. එතකොට එහෙනම් හසර යන්නේ හසරේ පැවැත්ම තියෙන්නේ ආශ්‍රව ක්‍රියාකාරීත්වයක කර්මයක නෙමෙයි. කර්මය කියන කාරණා තියෙන්නේ විපාක විඳීමක්. ඒක කර්මේ ඥාතිය ආදෑවැද්ද තියෙන්නේ. ඒතකොට ඥාතිය ආදෑවැද්ද කියන්නේ යන කෙනෙකුටනේ. කර්මය අර දෑවැද්ද විසින් අපිව අරගෙන යන්නේ නැහැනේ. අපට දෑවැද්ද උපකාර වෙනවා. ඥාතියා විසින් අපිව අරගෙන යන්නේ නැහැනේ. ඥාතියා උපකාර වෙනවා. අන්න ඒ විදිහටනේ තියෙන්නේ. අපි මේක අර පටලවාගෙන තියෙන. කියන්නේ අර ඇහෙන කාරණාවේදී අද සමාජයේ පුදුම විදිහට මේ ඇහෙන කාරණාව කෑල්ලක් අරගෙන පටලවාගෙන. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඒ නිසා අවිද්‍යාවයි තණ්හාවයි එක තමයි සසර පැවැත්ම. ආශ්‍රව එක්කයි සසර පැවැත්ම තියෙන්නේ. කර්මයක නෙමෙයි. කර්මය කියන්නේ විපාක විදීමක්. පිටිපස්සෙන් ඉන්නේ කර්මේ දෑවැද්ද වෙන්නේ කර්මේ. ඒක තවත් තේරුම් ගන්න පුළුවන් කරදකාය සූත්‍රයෙන් ගත්තහම අංගුත්තර නිකාය 6 කරදකාය සූත්‍රයේදී ඒකෙත් පැහැදිලි වෙනවා මේ ගොරෝසු කයින් යම් කිසි විදියක කියන්නේ පටුසිතකින් යම් කිසි කර්මයක් කරාම පළල් සිතකට ඒක කෙසේ විපාක දෙන්නද? එතකොට මොකද සිතේ ස්වභාවයේ කාරණාව කතා කරනවා පටුසිතයි පළල් සිතයි කියලා. පළල් සිතකට විපාක දෙන්න විදියක් නැහැනේ. ඒ කියන්නේ හිත දියුණු වුණාට පස්සේ ආර්යත්වයටපත් වුණාට පස්සේ ආර්යගේ මෛත්‍රී ස්වභාවයේ පිට පළල් භාවය විග්‍රහ කරන්නේ. එතකොට පටුසිතකින් යම් කර්මයක් කරා නම් පළසිතකට විපාක දෙන්න විදිහක් නැහැ. මේ කායට විපාක දෙනවා. අන්න අරගෙන යන්නේ නැහැ. කරද කායට විපාක දෙනවා. ඉතින් ඒක මුලින් පැහැදිලි කරනවා දැන කර කර්මයන්ගේ විපාක නොවිද අවසන් වෙන්නේ නැහැ කියලා. එතකොට එහෙනම් අර මේ දැන් අරගෙන යෑම නෙමෙයි විපාක විඳීම. එහෙනම් පුදුම සුපිරි සිදුවම ඒ දේශනා තුළ මේක ලස්සනට පැහැදිලි වෙනවා. හරි පුදුමයි මේ කොහොමද මේ කර්මයෙන් හසර යනවා කියලා ගත්තේ කියන එක. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. කර්මයෙන් හසර යනවා කියන එක ගත්තේ කොහෙන්ද මොන පදනමකින්ද ගත්තේ කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඒ නිසා එහෙම තමයි බුද්ධ වචනේ පැහැදිලිලා තියෙන්නේ. ත්‍රිවංශ සරණ. ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. ස්වාමීන් වහන්සේ දැන් කියපු විදිහට ගොඩාක් කාලේ මිඩංගු කරන්නේ උදේ ඉතින් නැගිට වෙලේ ඉඳලා නිින්දට යනකම් එදිනදා කටයුතු ගැන සිතන එක. ඒක සිතන අතරේ වෙලාවකට ඒක අමතක වෙන වෙලාවලුත් තියෙනවා. ආයිත් සිත නංවගෙන ඒ ක්‍රියාවේ යෙදෙනවා සාන්නස්. දැන් ඒ සිත වැඩක් අපි කියමු ඒ මොන හරි වැඩක් කරනකොට සම වෙලේම ඇලුණු සිතින් කරන්නේ මේකක් ඇලුණු සිතින් කරන්නේ කියලා එක තමයි හුඟක් කලාවටම සිතන්නේ. දැන් ඇලුණු සිතින් හැම වෙලේම අපි මේ හැම දෙයක්ම කරන්නේ ඇලුණු සිතින් කියලා මේ සිතන්න පටන් ගත්තා. ඒ කියන්නේ දැන් ඒ විදිහට හිතනකොට මට එක වෙලාවක හිතුණා දැන් අපි මේ සිතන එක ඊට පස්සේ අපි වචනෙට දානවා. ඊට පස්සේ වචනේ අපි ක්‍රියා කරනවා. වචනෙන් අපි ක්‍රියාත්මක වෙනවා. ඒ විදිහ දෙයක් හිතට ආවා මේ ස්වාමීන් වහන්සේ. ඒ විදිහට හිතට ආව එක වැරදිද දන්නෙත් නෑ. දැන් සිතන එක ඊට පස්සේ අපි වචනෙට දානවා. ඊට පස්සේ වචනේ අපි ක්‍රියාත්මක කරනවා. ඒ විදිහට දැන් මේ ක්‍රියාව තුලත් අපේ සිත එක වෙනස් ආකාරයකට සිදු වෙනවනේ. ඒ විදිහට සිතන අතර ස්වාමීන් වහන්සේ වෙලාවකට ඒක කොතනද කෙලවර වෙන්නේ කියලා ඒ වගේ නිකන් අසරණ වෙන තත්ත්වෙකුත් තියෙනවා. ඉතින් මට ඒ විදිය ප්‍රශ්නයක් අහම ඒ අවස්ථාවලදී ඉතින් ස්වාමීන් වහන්සේ සම්බන්ධ කරගන්න බැරි වෙනකොට මං
ධම්මිකා දුවට කතා කරලා මගේ ප්‍රශ්නේ කියනවා. මට ඒ දුව මට එතකොට ඒව කරුණු මට ආදරෙන් පහදලා දෙනවා. ඒ දුවගේ මට්ටමින් ඉතින් මට ඒක निराකරණය කරගන්න පුළුවන් ඒ දුව කියනකොට. ඉතින් මම ඒ විදිහට මේ සම්බන්ධ වෙනවා. ඉතින් මට ඒක අර දේශනාවල් ලැබුවාම මම ඒක දවසක් ඊයේද පෙරේද දහනකොට මම දන්නේ නැහැ වෙලාව. පස්සේ බලනකොට 2යි. ඉතින් මං ගමන ඉක්මනට මේ නිදාගත්තා සායනාස. ඇත්තරම සායනාසේ මම ගොඩක් පරක්කු වෙලා සම්බන්ධ වුණේ මේ නමුත් අපිට කල්යාණ මිත්‍රේ බුදුරජාණන් වහන්සේගේ තථාගතයන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ඒ අරිම දේශනා කරන්න කියන එක හරිම අපි අගය කරනවා සායනාසි. ඉතින් අපි උත්සාහ ගන්නවා ටිකක් අමාරුයි. නමුත් අපි කරනවා. ඒ අමාරුයි කියන එක එනවා ඒකත් මේ අකුසලයක්. මම ඒක අත්හරිනවා සායනාස. ඉතින් මේක පොඩ්ඩක් අර මෙහෙම හිතන එක ගැන මට පොඩක් හරිද වැරදිද එහෙම කියන එක ගැන පොඩ්ඩක් පහදලා දෙන්නේ නම් බෙහෙවින් කුසල්වත් වෙනවා සායනාසට නිදුක් නිරෝගී සුවය අත් වේවා. ඔව් දරුවන් සරණයි. එතන මම අර ඊයේ දේශනාදී පැහැදිලි කරන්නට යෙදුනේ මේ ශ්‍රද්ධාව කියන්නේ මේ ඕනෑකම යම් කිසි අංශු මාත්‍රයක් ඉදිච්ච නිසා මම අර මෙහිම කියන්නේ කියලා මම හැම වෙලෙම පැහැදිලි කරා. ඒ කියන්නේ ඒ නිසා ඇත්තටම මේ අපි හැමෝම තේරුම් ගන්නට ඕනේ මේ විදිහේ කරුණු ටිකක් කියද්දී අපි තුල ජීවිතේ ඕනෑකමක් ඇති වුණානේ. ඔන්න ඕක රැකගන්න. මේ ඕනෑකමක් ඇතිවීම කියන එක. එහෙම නැතුව මම අර පැහැදිලි කරේ ඒකයි අපි ඒක නැති වෙලා ඊළඟට අර අපේ ගතිය තියෙනවනේ වින්දනයක් ලබන එක හැම වෙලේම මොකක් හරි රිංග ගන්න එකනේ ගතිය තියෙන්නේ. එතකොට මේක තුලින් යමකට රිංග ගන්න ගියොත් එහෙම ඔන්නෝක ආදීනවයි කියලා මම ඊයේ ගොඩක් පැහැදිලි කරේ ඒකයි. ඒ කියන්නේ දැන් මේ පැහැදිලි කරලා දෙන කරුණු හිතන්න ඕන විදිය, සොකියත් ඉක්මවන විදිය, සොකියත් දැක්ම ඉක්මවන විදිය මෙන්න මේ හිතන්න ඕන කරුණු එක්ක යම්කිසි පැහැදීමක් වැදගත්කමක් ඉස්මතු වුණාම ඒක මුල් කරගෙන අල්ලගන්න දෙයකට යමු වෙනොත් එහෙම ඒක භයානක වැඩි. ඒකයි මම අර ගොඩාක් පුනා කිව්වේ මේකේ හැම වෙලේම හිතන්න මේ අපට ලැබෙන අපේ ගතිය තියෙන්නේ ලබාගෙන වින්දනයක් ලබනනේ. මොනවා හරි සක්කා නිරෝධය කියලා හරි සද්ධාරුචි අනුසම ආකාර පරිවිතක දිටිනිඥානක්ඛන්ති කියන මේ කරුණු එක්ක වැටහෙනකොට පුදුම සතුටක්. ඒක තමයි ගතිය. ඔන්න ඔය ගතිය ප්‍රහාණය වෙන්නයි මේ ධර්මයේ කියන්නේ. හැබැයි ওই ගතිය තහවුරු වෙන විදිහට මේ වගේම යමක් හම්බ වෙනකොට අන්න ඒක ලොකු භයානකත්වයක්. ඒක ඒ භයානකත්වය හිතා ගන්න බෑ. ඉතින් ඒක නිසා තමයි අර අසුර සහ සාකච්ඡාව සහ ඒ සියල්ලක්ම උපකාර වෙන්නේ. නැත්තම් අපේ ගතියට අනුව ඇහිච්ච දේ එක ආයේ ඒ ගතියම ඉස්මතු වෙනවා. ඉතින් යන්න දෙන්න හොඳ නැහැ. ඒ සාකච්ඡාව කතා කිරිල්ල ඒක ගොඩාක් හදගත් වෙනවා. ඉතින් මේ විදිහට තමයි කරන්නට ඕන නැත්තේ. ඒ නිසා හැම වෙලෙම උත්සාහ කරන්න මේ යම් කිසි පැහැදිලි මාත්‍රයක් ඇති වුණා නම් ඒ පැහැදිලි මාත්‍රය එක උඩට යන්න. හැබැයි ඒ පැහැදිලි මාත්‍රය ඇති වුණේ යම් කිසි කරුණු ටික මුල් කරගෙන නම් ඒ වචන ඒ සියල්ලක්ම ඒ විදිහටම භාවිතා වෙමින් තමන්ගේ සද්ධාරුචි අනුසව ආකාර පරිවිතක දිටිනිඥානක්ඛන්ති වලට ඒ කියන්නේ කලින් තිබි කියන්නේ අපේ ජීවිතයේ ස්වභාවය ඒකනේ. ඒ ක්‍රමයට ගැලපෙන එකක් වුණොත් ඒක විශාල භයානකත්වයක්. ඒ නිසායි හිතන විදිහේදී හිතන කාරණාවේදී අපි කතා කරන්න ඕන නැත්තම් ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඉතින් අර අපි මේ සාමාන්‍ය ලෝකේ යම් යම් කරුණු හිතන එක වැදගත්. දැන් මම කිව්වෙත් අර ඉතින් හිතලා කයින් ක්‍රියා කරන දැන් අර චේතයිත්වා කම්මං කරෝති කායනවාට එතකොට හරි චේතනා පහල කරලානේ තියෙන්නේ කයින් වචනෙන් ක්‍රියා කරන්නේ. එතකොට වචනෙන් සමහරලාට ක්‍රියා කරන එකම කයින් ක්‍රියා වෙනවා එහෙමත් වෙනවා. නමුත් එහෙම නොවි චේතයිත්වා කායන වචන මනසයි තුනම වෙනින් වශයෙන් කායික ක්‍රියා හැදෙට තියෙනවා. එතකොට අපි මේ අපිට යෙදෙන විදිහට ඒ කාරණාව හිතුවට ප්‍රශ්නයක් නැහැ. අපි ඒවා මොනවා හරි ආයේ මම හැමවිලෙම කියන්නේ ඒකයි. නිගමන වලට ගිහිල්ලා මේ මෙච්චර වටිනා දෙයක් අහන්න ලැබිලා ඒකෙන් නිගමනයකින් ආය සද්ධාරුචන ස්වාකාර පදිත්තක දිටිනිඥානක්ඛන්ති දහවුරු වෙනවනම්
ඒක කොච්චර අවාසනාවක්ද කියන එක. ඔන්න ඔතෙන්ද යන්න නැතුව අපි ඔක රැක ගන්නට ඕනේ. දරුවන් සරණයි. දරුවන් සරණයි. අවසරයි අපේ සායනංශ මේ අපි සායනංශ දැන් අපිට මේ හිතන්නේ කියලා මේ ධර්මයේ හරියට ඉගෙන ගන්න ඕන ආකාරය මේ නැවත නැවත පුනපුනාම පෙන්නමින් ඒ කරුණු කාරණා පෙන්නනවනේ සායනංශ. එතකොට දැන් සායනංශ දැන් අර ඊයේ දේශනාවේදී එහෙම දැන් මේ කතාව වෙච්චේවත් එක්ක සායනංශ දැන් අපි අර ඇහැ කියන්නේ මොකද්ද නැත්නම් රූපේ කියන්නේ මොකද්ද කියලා සායනංශ අපිට කියනවා හිතන්න කියලා හොයන්න කියලා. ඒතර සායනංශ අපි එහෙම ඒ විදිහට හොයනකොට ඇහැ කියන්නේ මොකද්ද කියලා හොයනකොට ඒ හේවීම නැත්නම් ඒ හොයන වැඩපිළිවෙල ඊතරවීමේ දැක්මක් කියලා සායනංශ පෙන්වන්නේ. එතකොට ඒ ඊතරවීමේ දැක්මක් වෙච්ච එක එතකොට කතා කරන්න පුළුවන්කමක් වෙන්නේ නැහැනේ තමන්ගේ කාරණයක් එක කොහොමද. එතකොට සායනංශ ඇහැ කියන්නේ මොකද්ද කියලා හොයනකොට ඒ ඊතරවීමේ දැක්ම නිරෝධයයි කියලා සායනංශයේ හොයන කෙනාගේ පැත්තට ආවොත් එහෙම කියන්නේ මේක නිරෝධයයි නැත්නම් මේක සමුදයයි කියලා සායනංශය අපිට කිව්වට අපේ පැත්තට ආවොත් මේක මේකයි කියලා එතන සායනංශ ආපහු අර සද්ධාරුචි අංශවාකාර වශයෙන් ගිහිල්ලා තමන්ගේ අත්දැකීමකින් නේද ඒක කාරණේ කියන්නේ කියන එක හිතුණා සායනංශ. මොකද ඊතරවීමේ දැක්මක් නම් එයාට නිගමනයකින් කොහොමත්ම මේ කියන්නේ නිරෝධයයි කියන එක එන්න බැහැ නේද සායනංශ. ඒක සායනංශ පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න හොඳයි සායනංශ. ඔව් ඒක ඇත්ත. කවදාවත් එහෙම වෙන්න බෑ. එහෙම වෙනවා නම් ඒ කාරණාව ඥානයක් නෙවෙයි සක්කාය දැක්මක්, සුඛයේ දැක්මක්. කිසිම දෙයක් කියන්නේ වෙන කිසිම කාරණාවක් නෙමෙයි සුඛයේ දැක්මක්. අපි සුඛයේ දැක්ම කියලා ලේබල් නේ කරන්නේ. ඔන්න ඕක සුඛයේ දැක්මක්. හැබැයි සුඛයේ දැක්මක් කියන ඥානයක් නැහැනේ. සමුදය කියලා ඥානයක්, නිරෝධය කියලා ඥානයක්. සමුදය කියලා ඥානයක්, නිරෝධය කියලා ඥානයක් කියලා අපි හිතාගත්තට සුඛියත් ඥානයක්වත් නැති තැන, සුඛියට දිට්ඨිය පිළිබඳ ඥානයක්වත් නැති තැන සුඛියට දිට්ඨිය කොටු වෙලා. ඔන්න ඕක තමයි තියෙන භයානකත්වය. ඉතින් අපි ඇත්තටම අර මේ තමන්ම යන්නේ තනියම. දෙන්නයි ලෝකෙ හිම ඉන්නේ. බුදුරණන් වහන්සේ පස්සේ බුදුරණන් වහන්සේ. දැන් ඒක අමතක වෙනවා. ඒ කියන්නේ තමන්ට තමන් වැඩගත් වෙනවා කියන කාරණාව මේ කොහෙන් හරි මොකකින් හරි ගන්නවා. මම ඒකයි පැහැදිලි කරේ කල්ලොත් මේ මෙතනින් ඇතිවෙන භයානකත්වය අතහරවන්න අමාරු. මම ඊයේ දේශනාවේ පැහැදිලි කරේ අණුවක් අල්ලගත්තත් කණුවක් අල්ලගත්තත් අල්ලගත් එක අල්ලගත්තමයි. කණුවක් අල්ලගත්තාම පෙන්වන්න පුළුවන් ඔන්න කණුවක් අල්ලගෙන ඉන්නේ කියලා. අණුවක් අල්ලගත්තාම පෙන්වන්න බෑ අල්ලගෙන ඉන්නේ අණුවක් කියලා. ඒකයි තියෙන භයානකත්වය. ඉතින් ඒක නිසා අන නැමිලම අනුගත වෙලාම හිටියනම් අරකට එන්න ඉඩක් නැහැ. හැබැයි දැන් අපේ ස්වභාවය තමයි හැම වෙලෙම läග් ගන්න ගතියනේ. ඔකයි මම හැම වෙලෙම කියන්නේ. අපේ ස්වභාවය තමයි මේ ස්වභාවයේ ප්‍රහාණය වෙන්නේ නැති තාක්කල් සද්ධාරුචි අනුසව ආකාර පරිවිතක දිටි නිඥාන කන්තියේ ඉන්න ගතිය අපේ තියෙන්නේ. එතකොට ඕක නැති වෙලා නැහනේ. ඕක නැති වෙන විදිහේ වැඩ පිළිවෙල තමයි ධර්මයේ තියෙන්නේ. ඕක තියෙද්දි අලුත් දෙයක් ඇහෙනකොට අලුත් දෙය හොඳයි වගේ වුණාට ඊළඟට මොකද වෙන්නේ මේ කරුණ වලින්ම අන්න එක්ක තමන්ම අර කරුණ තහවුරු කරගන්න නැත්නම් වෙන කෙනෙක්ගෙන් ඇහිලා ඒ කරුණ තහවුරු වෙනවා. මොකද මේ ගතියට මේ ගතිය වැඩිලා නැහැ. ගතිය අයින් වෙලා නැහැ. සද්ධාරුචි අනුසව ආකාර හරිතක දිටි නිඥාන කන්දේක කොටු වෙනකමයි තියෙන්නේ. එක්ක තමන්ම තහවුරු කරගන්නවා මේක තමයි සක්කාය නිරෝධය. මේක තමයි සුඛය දැක්ම. මේ තමයි සමුදය අස්තංගමයි. මේක එක්ක වෙන කෙනෙක් කියලා දෙනවා. ඔහොම තමයි. හරි. ඕක තමයි සක්කාය නිරෝධය. ඔන්න ඔය කියන දැන් ඔක තේරෙනවද? ඔක සක්කාය දැක්ම ඔය ඔක තමයි මේ වෙන කෙනෙක් හරි කියලා දෙනවා. නැත්නම් තමන්ට හරි හම්බ වෙනවා. එතකොට මෙන්න මේ විදිහට තමන්ට හරි හම්බ වෙනවා නම් වෙන කෙනෙක් හරි කියලා දෙනවා නම් ඇයි එහෙම වෙන්නේ? අර ගතිය ප්‍රහාණය වෙන්නේ නෙමෙයි වෙන්නේ. සද්ධාරුචනසෝ ආකාර පරිවිතක දිටිනිඥානක් හන්ද කියන ගතිය ඒ කියන්නේ දියුණු වෙන ගතියක් එන්නේ නැහැ. සත්‍යවාදී ගොවක් එන්නේ නැහැ. චංකිසූත්‍රය පැහැදිලි කරන්නේ. සද්ධාරුචනසෝ ආකාර පරිවිතක දිටිනිඥානක් හන්ද වලට යමුනාට එහෙම ඇත්තයි කියලා ගන්නෙ නැහැ. එතකොට දැන් එහෙම යොමු වෙන එකක් නෙමෙයි බුදුරණවහන්සේ ධර්මයේ. හැබැයි අපිට යොමු වෙන විදිහට නම් අපිට ලැබෙන්නේ. එතකොට එහෙනම් බාහිරින් දුන්න විකෘතියක් නේ. යොමු වෙන විදිහට නම් අපිට ඒ කියන්නේ සද්ධාරු චන්සෝ ආකාර පරිවිතක දිටිනිඥාන කන්තියකට යොමු වෙන විදිහට නිර්වචනයක් ආවා නම් බාහිරින් ඇහුණු විකෘතියක් නැත්නම් අපේ හිතින් ආව විකෘතියක්.
බුදුරණවහන්සේ ධර්මයේදී ඒක වෙන්නේ නැහැ. ඒතර ඔන්න ඔය විදිහක දෙයක් වෙන්නේ අපේ විචක්ෂණශීලී බව ඇතුලේ දියුණු වෙන්නේ නැති නිසා. අපේ විචක්ෂණශීලී බව ඇතුලේ දියුණු වෙන්නේ නැහැ කියලා කියන්නේ අහුනට දියුණු වීමක් නැහැ. අර මුලින් සද්ධාව කියලා අර කියන්නේ යොමු වීමක් කියන එකක් තිබුණාට ආධ්‍යාත්මයේ දියුණුව නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? අහපව ගිහිල්ලා කරකිලා ඔන්න මේ අර විදිහට සමුදය දැකීම, නිරෝධය දැකීම, සක්කාය නිරෝධය, සක්කාය දිට්ඨි ප්‍රහාණය, ඊළඟ බොජ්ජංග භාවය විවිධ දේවල්. මේ ඔක්කොම සද්ධාරුචනස ආකාර වරිතක් වල ලැබෙන. හැබැයි මේක අයින් කරන්න බෑ. ඒකයි භයානකත්වය. ඒ කියන්නේ ඒක හරි පැත්තෙන්ම නෙන්නේ. ඒ කාරණාව ලේසියෙන් අයින් කරන්න බෑ කෙනෙකුට. අනුව බදාගත්තා නම් පෙන්වන්න පුළුවන්. අනුව බදාගත්තාම පෙන්වන්න බෑ. ඒක ඉතින් අවාසනාව කියන වචනේ විතරයි දාන්න තියෙන්නේ. ඒකයි එහෙම නොවන්න නම් අර අසාමාන්‍ය යමීමක් එක්ක තියෙන්නට ඕන. නැත්තම් ඒක අවාසනාව කියන එක විතරයි කියන්න තියෙන්නේ. තෙරුවන් සරණයි. එහෙම සයන්ස් තෙරුවන් සරණයි. ඒ වගේම සයන්ස් දැන් අපිට සයන්ස් හිතන්නේ කියලා පෙන්වන කාරණාවක් තියෙනවානේ හොයන්න කියලා. ඇහැ කියන්නේ මොකද්ද? ඒ ආදී වශයෙන් ඊට කලිනුත් ඒ පෙන්ලා තියෙනවා සයන්ස්. එතකොට දැන් අපි එහෙම හොයන්න යමු වෙනවා, හොයනවා, විචක්ෂණය කරනවා. ඒ ටික විතරයි අපිට අපේ පැත්තට අයිති වෙන්නේ. එතකොට දැන් සයන්ස්සේ දැක්මක් එක්ක අර්ථකථනයන් පෙන්වන්නේ සයන්ස්. ඒ කියන්නේ නිකන් උදාහරණයකින් කිව්වොත් අර අන්වීක්ෂයකින් බලලා ඒ දැක්මත් එක්කනේ ඒ කියන්නේ ධර්මයේ කියන කාරණාව අන්වීක්ෂය කියලා නිකන් අපි නිකන් උදාහරණ විදිහට ගත්තොත් එහෙමත් උදාහරණ ගන්නත් බෑ. එතකොට ඒක අපි මේ අපිට සයන්ස් හිතන්න කියලා පෙන්නනවා ඒ කාරණේ. එතකොට අපි දැන් ඒ විදිහට විචක්ෂණය කරනකොට අපිට අර ඌමනාවක් එනවා මේක නිරෝධයයි නැත්නම් මේක සමුදයයි මේක දුකයි මේක සමුදය ඒ ආදී වශයෙන්. එතකොට අපිට සයන්ස් ඒක දැනගන්න අවශ්‍යතාවයක් ඕනෙම නැහැ කියලා හිතුණා. ඒ කියන්නේ දැනගන්න ඌමනාවක් කියන්නේ මේ යන්නේ ගැළපීමකට තමන් කරන කාරණේ හරි කියලා කල්යාණ මිත්‍රයාගෙන් හරි තවත් තහවුරු කරගන්න වගේ යන්නේ කියන එකක් හැඟුණා. ඉතින් එහෙම යන්න බැහැනේ දැන්. මොකද ඊතර වීමක් කියන කාරණයක් වෙනකොට අය කතාවක් කරන්න ඉඩක් ඉන්නේ නැති හින්දා. ඉතින් ඒකත් එක්ක මෙහෙම කාරණයක් කල්යාණ මිත්‍රත්වයෙන් පෙන්නකොට ඒකේ අසාමාන්‍යතාවය, ඒ කියන්නේ හිතා ගන්න බැරි ස්වභාවය මෙහෙම එකක් මේ පෙන්වන්නේ කියන එක ගත්තාම මේ ඊටාම හරිම බරපතලයි, හරිම ගැඹුරුයි කියලා තමයි මේ එන්නේ නේද සයන්ස්. ඒ කියන්නේ අපිට මුකුත් කරගන්න බැරි ස්වභාවයක් නෙතනින් එහාට තියෙන සයන්ස්. තෙරුවන් සරණයි සයන්ස්. තෙරුවන් සරණයි. අතරම මේ අපි යොමු වීම කියන කාරණාව තමයි යෙදෙන්නේ. ඒ කියන වචනය තුලම තියෙනවනේ මේ ප්‍රතිපදාත්මකවම මම කියන කාරණා වැඩගත් වෙන්නේ. දැන් එහෙම නැති වුණොත් එහෙම අපි මම එකයි කලින් කිව්වා අර වයිකින් අපි වැඩගත්. සක්කාය නිරෝධයෙන් දැන් ඒක චේතනාවකින් හඳුනා ගැනීමක ඒ විදිහට සක්කාය දිට්ඨි ප්‍රහාණය ඊළඟට සමුදය නිරෝධය. දැන් හරි පුදුමයි කියන්නේ දැන් සක්කාය දිට්ඨි ප්‍රහාණයලු, සක්කාය නිරෝධයලු, සමුදය අෂ්ටාංගමයි. අර්ථය ඒක නෙමෙයි වෙලා තියෙන්නේ. කොහෙන් හරි අපි වැඩගත්. එතකොට ඉතින් මම ඊයේ ගොඩාක් පැහැදිලි කරලා පෙන්නනවා ඒ කාරණු ටික. එතකොට වෙන්නේ උච්ඡේදයක්, විනාශයක්. අපි ඒව හිතන්නේ ඒවා. ඇයි හිතුවම අර වැරදි කියලා පෙන්වා දෙලා තියෙනවනේ. අනේ එහෙම නෙමෙයි, මේක තමයි ඥානය. හරි ඒක තමයි. ඒ කියන්නේ කොහෙන් හරි අපට වැඩගත්කමයි එන්නේ. අර අනුගත වීම නැමීම කියන කාරණාව කියන්නේ ඒක හරි අමාරුයි කරන්නේ. එච්චරට මේ සද්ධා රුචි අනුසව ආකාර පරිිතාක දිට්ඨි නිඥාන කාන්ති කියන මේක එක්ක බැහැ ගන්න ගතියක් ජීවිතේ හුරු වුණාම ගැඹුරු ධර්මයක් ඇහෙද්දී අසාමාන්‍ය පැහැදීමක් ඇති නොවුනොත් ඒකෙමයි සද්ධා රුචි අනුසව ආකාර පරිිතාක දිට්ඨි නිඥාන කාන්ති කියලා විනාශය කරා යන්නේ. සද්ධා මදිමානි ඊළඟ අධිගම මදිමානි මේක අර මහා ව්‍යසනයකටපත් වෙන්නේ. ඒකත් එක්ක මිච්ඡා දිට්ඨිගත බවට තේරසුටි පෙන්නන්නේ. ඔන්න ඔය විදිහටපත් වෙනවා. ඉතින් ඒක නිසා ඇත්තටම ප්‍රතිපදාත්මකව මේ කාරණාව සිදු වීම වැඩ පිළිවෙල තමයි සිදු වෙන්න ඕන නැත්තේ. මම කියන කාරණා ප්‍රතිපදාත්මකවම වැඩගත් නොවන බවක් යෙදෙද්දී එහෙම යෙදෙනවා නම් ප්‍රතිපදාවේදී වීරිය කවුද කරන්නේ? හිතන්නේ කවුද?
වැදගත් වෙන්නේ මොකද්ද? මොනවද නිර්වචනේ? ඔය කාරණා ටික කතාව අදාළ වෙන්නේ නැහනේ. දැන් අපිට එතකොට දැන් කෙනෙකුට දෙන්න පුළුවන් හරි. එතකොට මේක ඉබේ වෙන එකක්ද? දැන් මේ ඔක්කොම වෙන්නේ මොකද්ද? මම වැදගත් වෙච්ච තැනදීනේ. මම වැදගත් වෙන්නේ මගේ ලෝකයේ සද්ධාරුචි අනුසව ආකාර පරිවිතක දිට්ඨිඥානක්ඛන්ති එක ගැළපෙන දෙයක් මොනවා හරි නිර්වචනයක් ආවොත් නැදෙන්නේ. එහෙම ඉන්නේ නැති වෙනකොට මොකද්ද මගේ ලෝක වැදගත්? වැදගත් නෑ කියලා ලැබෙන එකත් වැදගත් ඈ. ඒකත් තේරුම් ගන්න. වැදගත් නෑ කියලා ලැබෙන එකත් වැදගත්. අපි ළඟට ඒකට කොට වෙනවනේ. වැදගත් නෑ කියලා ලැබෙන එක. ඉතින් ඒ නිසා හොඳට තේරුම් ගන්න. ඒ අනුගත වුණාම අනුගත වීමත් එක්ක අර විදිහට කිසිදු විදියකින් ලැබීමේ වැඩපිළිවෙලක් වෙන්නේ නැහැ. ත්‍රිවන් සරණයි. අවසරයි සෝන්නාංශ සාමාන්‍යයෙන් සාමාන්‍ය ජීවිතයේදී ඇති වෙන ප්‍රායෝගිකත්වය අනුසිතන පටන් ගන්න සෝන්නාංශ දැන් දෙයක් තමයි. දැන් අද මේ ඔබ සඳහන් කළ පරිවිදියටම හැම වෙලාවෙම අර නිගමනයකට යන ස්වභාවයක් තියෙන සෝන්නාංශ. දැන් උදාහරණයක් වශයෙන් යමක් ඇහෙනකොට දැන් අර ඒ විදිහට හිතන්න පටන් ගත්ත නිසාම ප්‍රශ්නයක් මතුවෙනවා මේ අපි හැම වෙලාවෙම මුලා වෙලා ඉන්නේ අපිට කවදාකවත් මේ ඇසීම දැකීම දැනීම කියන එක කවදාකවත් අපිට ලැබෙන්නේ නැහැ මේ අවිද්‍යාව තුළ ඉන්නකල් කියලා හිතෙනවා. මොකද අපි ඇසීම කියන එක අපි දැනගන්න හම්බ වෙන්නේ අපිට දැනෙන්නේ හැම වෙලාවෙම ඉන්න කෙනෙකුට අසන දෙයක් ලැබෙන අසන්නෙකුට අසන දෙයක් ලැබුණා කියන තැන තමයි අපි ඉන්නේ. එතකොට ඇසීම කියන එක පහුවෙලා ගිහිලා ඉවරයි. ඒ වගේම දැකීමේදී දකින්නෙකුට දැකීමක් දකින්න දෙයක් ලැබිලා වගේ. ඒතකොට සාන්ත එහෙම බලනකොට අපි හැම වෙලාවෙම මෙතන අසරණ වෙනවා. මොකද දැන් එහෙම හිතන්න ගියත් ඒත් දැනනම් මේ එහෙම හිතෙන් දැනත් මේ කෙනෙක් ඉන්නවා පුද්ගලයෙක් ඉන්නවා. එතකොට කොහොමවත් අපිට මෙතෙන් ගැලවිල්ලක් නැහැ. එතන ලොකු අසරණ බවක් දැනෙනවා. මොකද එතනත් අර දැන් සුවන්න සඳහන් කළ පරිදි අර සාමාන්‍යයෙන් ගක්කරි වංචනික විදිහට අපිට ඒකත් එතනින් සතුටක් ඇති වෙනවා මෙහෙම වෙන්නේ නැති කියලා. ඉතින් එතනත් අර සද්රාස්ති රුචි අනුසය ආකාර පරිවිතක් දෙකකින් තක්කම් තියෙන සෝන්නාස සඳහන් කළ පරිදි එතෙන්දිත් අපි අහුවෙනවා සෝන්නාස එහෙම හිතන එකත්. එතකොට දැන් එහෙම හිතන එක සුදුසුද? එහෙම හැම වෙලාවෙම සිතට එන එක කමක් නැද්ද? ඒ විදිහට හිතලා ටික ටික එතනත් ඒ දේ පිළිගන්නේ නැතුව තවදුරටත් හිතීමම දියුණු කරගatiya යුතුද සෝන්නාසේ පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න අවසරයි. දැන් අපි නිවැරදිවම සද්ධාරුචි අනුසව ආකාර පරිවිතක් එක්ක සිදු වෙලා නැතුව ප්‍රායෝගිකව මෙතර වීම එහෙමම සිද්ධ වෙනවා කියනකොට ඇතරම එතකොට එහෙනම් සම්පූර්ණයෙන් අනුගත වෙලා ප්‍රතිපදාව සිද්ධ වෙනවා කියන එකනේ. එතකොට එහෙනම් සුඛයට දැක්ම ඉක්මුණා කියන කාරණාව එක්කම කතා කරන්න තියෙන්නේ. අපර වරදිනවා. ඇත්ත. දැන් වැරදි කාරණාවක් කියන කාරණාව එක නිගමනයකට ගිහිල්ලා වැරදි කියන තැන ආවහම අනුගත වීමක් එක්ක නියම වෙන්නේ. හරි කියන කාරණාව එක්ක නිගමනයක් ගිහිල්ලා ආවාට පස්සේ අනුගත වෙන්න ඕනේ නෑනේ. ඉතින් වැරදි කියන කාරණාව හරි බවට ආවහම වැරදි නේ එහෙනම් මේක කොහොමද කියන කාරණාව එන්න තියෙනවා අනුගත වෙන්න ඕනේ. ඒ කාරණාව එක්ක. ඒ වැරදිනේ. හැබැයි හරි කියන කාරණාව එක්ක ඒ කියන්නේ අපි මේ සක්කාය ආබේ සක්කාය නිරෝධ මේ සුඛියත් දැක්ම. දැන් මේක හරි කියන පැත්තක් එක්ක ආවොත් එහෙම. එතකොට අනුගත වෙන්න ඕනේ නැහැ. අතනදී යන්න අනුගත වෙන්න අවශ්‍යතාවය වෙනවා. ඒ කියන්නේ මේ කාරණා මේ කොච්චර කරත් මේක වැරදිනේ. ඒත් වැරදිනේ. නිගමනයක් තමයි. හැබැයි වැරදි කියන කරුණ. එතකොට අර ඕනකම තමයි ඇතුලින් ඉන්නේ. අර දැන් එතනදී අර තියෙන්නේ සද්ධාරුචි අනුසව ආකාර පරිවිතක් එක අර හිච්ච කාරණාව සිදු වුණාට මේම ඇත්තයි කියලා ගන්න එකට වඩා එහා ගියප එකක්. අර මොකද්ද එහෙනම් මේක වෙන්නේ? කොහොමද මේක වෙන්නේ? ඔන්න ඔය හොයන්න ඕන ගතිය ඉස්මතු වෙනවා. ඉතින් ඒක නිසා අපිට සම්පූර්ණ නැති වෙන්නේ නැහැ. හැබැයි අපිට ඒ නිගමනය කියන කාරණාව Tamanට තහවුරු වෙන එකක් ප්‍රශ්නයක් අහන්න යොමු වෙන්න ඉඩක් නොවන විදිහක් නම් අන්න එතන ප්‍රශ්නයක් තියෙනවා. ඇහෙද්දි නොඇහෙද්දි කමන්නේ. නොඇහෙද්දි ඉතින් කරන්න දෙයක් නැහැනේ. ඇහෙද්දි ඒ දේ වෙනවා නම් අර අහන්න ඕනකමක් ඇහෙන විදිහට නොවන
අපි නිගමන යන්නේ එතන ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා ධර්මයක් ඇහෙද්දි ඉගෙන ගනිද්දි අපට සද්ධාරුචි අනුසව ආකාර පරිසක දිටිනි ඥානක්ඛන්ති එක යොමු වෙන කාරණා හරි. හැබැයි උනට ඒක හරිම නෙමෙයි. මේව ඇත්ත කියන එක නෙමෙයි. මෙහෙනම් මේකේ මොකක්ද මේ කියන්නේ? ඔන්න ඔය කාරණාව මතුවෙන්නට ඕන. ඉතින් ඒ නිසා ඔය විදිහේදී හිතන කාරණාවදී අපට ප්‍රශ්න කරන්නමයි එන්නේ. läගගන්න තමයි. හැබැයි ඒ läග ගැනීම ඉක්මවන්නම තියෙන. අර ඡන්දයෙන් ඡන්දේ ප්‍රහාණය කරනවා වගේ කතාවක් තියෙන්නේ. දේශනාවේ තියෙන්නේ. අන්න ඒ වගේම තව වැඩක්. ඒ විදිහට තව වැඩක්. ඉතින් ඒක නිසා එහෙම වෙන්නට ඕනේ. එහෙම නැත්නම් අපිට කවදාවත් මේ මාර්ගයට යමු වෙන්න හිතන්න විදිහක් නැහැ මේ පැත්තේ ඉඳලා. ඒ නිසා අපි හොඳට තේරුම් ගන්න ඕනේ ඒ වැඩේදී ඒ විදිහට අපි යම් කිසි කාරණාවක් වටහා ගැනීමේදී ඒ වටහාගත්ත දේ තුලින්ම පැන නගින්න ඕනේ යමු වීම. අන්න යමු වීමට ඉඩක් එතකොට තියෙනවා. දැන් අපිට තියෙන වටහාගත්ත දේ තුන හසුරු වීම. ඒක ප්‍රශ්නයක්. එතකොට ඊතර වීමක් කියන දහමකට යමු වෙන්න කල්යන මිත්‍රට නැමීම සිදු වෙන්නේ නැහැ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සන්නස. එතකොට සන්නස අපේ තුල තියෙන ඕනම ප්‍රශ්නය මතුවීමත් පමණක්ම විය යුත්තේ läග ගැනීමක් කිසියම් විදියක නිගමනයකට එනවා නම් යම් කිසි නිර්වචනයක නිගමනයකට එනවා නම් එතනම අපි läග ගැනීමක් නිසා ඊතර වීමක් නැහැ. ඒතකොට සන්නස අපිට මේ බාහිරයෙන් ඇසෙන කල්යන මිත්‍රෙන් ඇසෙන බාහිරින් ඇසෙන ධර්මයකින්මයි එතන උනත් අපිට පිළිතුරක් උත්තරයක් ලැබෙනවා ලැබෙන්නේ ඊතර වීමමයි. යම්කිසි පිළිතුරක් ලැබෙනවා නම් ඒකත් තේරුම් ගන්නලා එතනත් läග ගැනීමක් වෙනවා. එතකොට එකම පිළිතුරක්ම නෙවෙයි ඊතර වීම පමණක්මයි ස්වන්නස වෙන්නේ කියලා එතන ස්වන්නස. තේරුවන් සරණයි. ඒක තමයි ඇත්තටම ධර්මයේ ගුණය. ස්වාක්ඛාත භගවතා ධම්මෝ සම්දිත්තිකෝ අකාලිකෝ එහිපස්සිකෝ උපනයිකෝ පච්චත්තං වේතබ්බ විඤ්ඤෝහි කියන ගුණේ. ඉතින් ඒ කෙනා ශ්‍රාවකයා බුදුරන් වහන්සේ පැහැදිලි කරන දේශනාව කරන කාරණාව ඒකාන්ත නිබ්බිදා විරාගයේ නිරෝධය කියන කාරණාව එකනම් ඒ ධර්මය අන්න ඒකයි ස්වාක්ඛාත කියන්නේ. හැබැයි ලැබෙන විදිහක් නෙමෙයි ප්‍රතිපදාත්මකව. මනාකොට මේ කාරණාව දේශනා කළා තියෙනවා ඒකාන්ත නිබ්බිදා විරාගයේ පිණිස. එහෙම නැත්නම් මොනවා හරි අපිට හතුරු වෙන දෙයක් තියෙනවනම් ස්වාක්ඛාත ධර්මයේ නෙමෙයි. සම්දිත්තික ධර්මයේ නෙමෙයි. මම සම්දිත්තික කියන එකත් පැහැදිලි කරලා පෙන්නවා එක සැරයක් සාකච්ඡාවකදී මම හිතන්නේ වෙනම සාකච්ඡාවක් කරලාද කොහෙද? ස්වයං දිට්ඨික සොකීය දැක්ම කියන කාරණාව කතාවෙම එක ඉක්ම වෙලා. සොකී අත්‍යයක් නේ අපට හම්බෙලා තියෙන්නේ. සොකීය දැක්මක් නෙමෙයි. මම හිතන්නේ ධර්ම සාකච්ඡාවක් අපි ඔක ඉදිරිපත් කරා. එතකොට දැන් සැබෑම සොකීය දැක්ම නිර්වචනීය අර්ථාන්විත වීමම සොකීය දැක්ම යෙදෙන්නේ නැතිකම. සොකීය දැක්ම අර්ථාන්විත භාවයම සොකීයම දැක්ම යම් තත්වයක් නේ ලැබෙන්නට ඕනේ. යම් තත්වයක් එක්ක නෙමෙයි කතා කරන්නේ. සොකීය දැක්ම. ඊළඟට කාලික බව නැති. ඉතින් මේ එහි පස්සේ කියන මම ඔය එහි පස්සේ කියන එක මම හිතන්නේ මේ ළඟදී ධර්ම සාකච්ඡාවකදී ගොඩාක් ඉස්මතු කරලා පෙන්නනවා. එහි පස්සේ කියන කාරණාව. එතකොට එහි පස්සේ කෝපණයික මේ සියලුම ගුණයන් දැන් එහෙම නැතිව යම්කිසි විදිහකින් අපේ සද්ධා රුචි අනුසව ආකාර පරිවිතක්ක දිටිනිඥානක් අන්තියක සක්කාය නිරෝධය හරි සක්කාය දිටි ප්‍රහාණය හරි බොජ්ජංග භාවිතය හරි සම්මුතිය වගේ දැකීම හරි ලැබෙන විදිහක් නම් වෙන්නේ තෘප්තිමත් වෙන්න ඒ ස්වාක්ඛාත ධර්මයේ නෙමෙයි. ඒක ස්වාක්ඛාත සම්දිත්තික කාලික ධර්මයේ නෙමෙයි. ඉතින් අරක තමයි සිදු වෙන්නට ඕන නැත්තේ. ත්‍රිවංශ සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ. කලින් දසකතා සාකච්ඡාවකදී ස්වාමීන් වහන්සේ අවවාද කළා විචක්ෂණය කරනකොට දොරෝසු මට්ටමේ සිදුවීම් විමසන්න කියලා. ඒ නිසා මම වේදනාවක් දැනෙන වෙලාවක ස්වාමීන් වහන්සේ ඒක විමසුවා. ඒ වේදනාව ඉරියව් මාරු වෙන වෙලාවල මට දවස පුරාම තිබුණු වේදනාවක්. ඉතින් මම විමසීම කළේ රැය නිදා ගන්න ගිය වෙලාවේ මම මුලින්ම විමසුවේ රිදෙනවා කියන්නේ මොකක්ද කියලා. එතකොට පෙනුණා මේ රිදෙනවා කියන්නේ වේදනාවක් දැනෙනවා කියන එකට බව. ඒ නිසා දැනෙනවා කියන එක විමසුවා. නමුත් දැනෙනවා කියන එක පෙන්වන්න බැරි බව පෙනුණා. පෙන්වන්න පුළුවන් උනේ මේ දැනෙන තැනයි දැනෙන දේ විතරයි. ඒ නිසා මුලින්ම දැනෙන තැනට මම අවධානය යොමු කළා ස්වාමීන් වහන්සේ. ලොකුවට නිකන් පැතිරිලා වගේ දැනෙන වේදනාව ඇත්ත වශයෙන්ම දැනෙන්නේ ශරීරයේ මුගා කුංචි කොටසකට කියලා පෙනුණා.
ඊළඟට දැනෙන දේ මොකක්ද කියලා විමසුවා. ඒක විස්තර කරන්න පුළුවන් වුණේ නිකන් තද ගතියක් තෙරපීමක් වගේ. ඉතින් ඒ වෙලාවේ මම ඇස් වහගෙන හිටියේ. ඒ නිසා මට ප්‍රශ්නයක් මතුවුණා මේ මගේ ශරීරය මට ඇහැට පේන්නේ නැහැ. මේ නමුත් මට මේ වේදනාව දැනෙන තැන මෙන්න මේකයි කියලා හරියටම කියන්න පුළුවන් වුණා නේද කියලා. ඉතින් එතකොට මට තේරුණා ස්වාමීන් වහන්සේ මේ ඇහැට නොපෙනුනට මේ ඇඳේ හාන්ස් වෙලා ඉන්න මගේ ශරීරය මට හිතට පේනවා කියලා. ඉතින් ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ ඔළුව තියෙන මේ හරියේ කකුල් දෙක තියෙන මේ හරියේ එක සීමාවකින් මෙහා මගේ ශරීරය ඒ සීමාවෙන් එහා මගෙන් බාහිරය වගේ මේක විස්තර කරන්න පුළුවන් බව මට පෙනුණා. ඒ නිසා මට ප්‍රශ්නයක් මතුවුණා එහෙනම් මේ රිදෙන තැන තියෙන්නේ මේ හිතට පේන මේ ශරීරයද කියලා. ඉතින් ඒ කියන්නේ පින්තූරයක් වගේ එකක්ද කියලා හිතුණා. එතකොට මේ හිතුණා එහෙනම් පින්තූරයකට කොහොමද මේ දැනෙන්නේ කියලා. ඊළඟට මට ප්‍රශ්නයක් මතුවුණා ස්වාමීන් වහන්සේ මේ දැනෙන තැන අයිති පින්තූරයකට නම් කොහොමද මේ දැනෙන දේ අර කලින් විස්තර කළා වගේ ඒ කියන්නේ මේ තද ගතියක් තෙරපීමක් කියලා මම විස්තර කළේ කොහොමද කියලා. එතකොට ප්‍රශ්නයක් මතුවුණා ස්වාමීන් වහන්සේ මේ ඒ වෙලාවෙත් මේ දැනුණු දවස පුරාමත් දැනුණු ඒ දැනීම එහෙනම් මේ මොකක්ද කියලා. දුක් වේදනාවක් දැනුණු බව ප්‍රත්‍යක්ෂයි. ඒ වුණාට දැන් දැනෙනවා කියන විතරක් නෙවෙයි මට දැනෙන තැනවත් දැනෙන දේවත් හරියට පෙන්වන්න බෑ. ඉතින් එතකොට ස්වාමීන් වහන්සේ මේ අපේ කියමනක් තියෙන්නේ අර අල්ලපුවත්තයි පය ගහපුවත්තයි දෙකම නැති වුණා කියලා. අන්න ඒ වගේ මට නිකන් මේ අල්ලන්න ගියේ මේ දැනෙනවා කියන එක වගේ පය ගහගෙන හිටියේ දැන් මේ දැනෙන තැනයි දැනෙන දෙයයි කියන එකේ වගේ ඒ දෙකමත් දැන් නැති වුණා වගේ නිකන් 아무තු හැඟීමක් ඇති වුණා ස්වාමීන් වහන්සේ. ඒක මට දැනුණා අර වේදනාව සම්පූර්ණයෙන්ම නැති වෙලා ගිහින් කියලා. එතකොට මට තව ප්‍රශ්නයක් මතුවුණා ස්වාමීන් වහන්සේ අර විචක්ෂණ අරමුණ නැති වුණාද කියලා. මොකද මම බලන්න ගියේ දැනෙනවා කියන එක මොකද්ද කියලා. දැන් දැනෙනවා කියන එකවත් මට හොයාගන්න බෑ. ඉතින් එතකොට මට ප්‍රශ්නයක් මතුවුණා මේ විතක්ක ਵਿਚාරයක්ද සිදුුනේ විචක්ෂණයක් නෙවෙයිද කියලා. ඒ ගැන ස්වාමීන් වහන්සේගෙන් අහන්න ඕන කියලා හිතුණා ස්වාමීන් වහන්සේ. ඒක එක ප්‍රශ්නයක්. අනිත් එක තමයි ස්වාමීන් වහන්සේ මම ඒ මුදේ තව ටිකක් විමසනකොට මට හිතුණා මේ කලින් වේදනාව දැනුනේ මේ කය මම කියලා අරගෙන හිටි නිසාද පස්සේ වේදනාව නොදැනී ගියේ සිතීමකට ගිහින් හිත මම කියලා ගත්ත නිසාද කියලා. ඒ කියන්නේ කය මම වෙනකොට හිත මම නෙවෙයි හිත මම වෙනකොට කය මම නෙවෙයි කියන එකද කියලා මට ප්‍රශ්නයක් ඇති වුණා. ඒ වුණාට එහෙම කියන්නත් බෑනේ කියලා හිතුණා. මොකද දවස් පුරාම මට ඒ දැනීම විටින් විට තිබුණා. ඉතින් ඒ අවස්ථාවල ඒ දැනීමත් එක්කම මට අවට තියෙන දේ පෙනුණා, ඇහුණා, නොඑක් දේ සිතුණා. ඒ නිසා ඒ හැම දෙයක්ම එක සැරේට තිබුණා කිව්වොත් ඒක සාධාරණයි වගේ. එහෙනම් ඒ අවස්ථාවල මම හිටියේ කොහේද කියලා මට ප්‍රශ්නයක් ඇති වුණා. කීප තැනක එකවර මම හිටියද කියලා ඒ පාර හිතුණා. එහෙම වෙන්නත් බෑ වගේ. එහෙනම් මේ මම කියන්නේ මොකකටද කියලා ලොකු ප්‍රශ්නයක් ආවා. හිත කය වගේ තැනක් පාදක කරගෙන මේක පෙන්වන්න බැරි දෙයක්ද? ඒ වගේ තැනකට ආව ස්වාමීන් වහන්සේ ඒක මට මේ ලොකු ප්‍රශ්නයක්. ඉතින් ස්වාමීන් වහන්සේ අනුකම්පාවෙන් මට මේ ප්‍රශ්න දෙක ගැන මේ පැහැදිලි කිරීමක් කරන්න ස්වාමීන් වහන්සේ තිරුවන් සරණයි. තිරුවන් සරණයි. අම්ම හොඳයි හිතලා තියෙනවා අර ඒ හිතීමේදී හිතන් අපිට දැන් ඒ කියන්නේ ඇත්තටම අර ප්‍රායෝගික යෙදෙන කාරණා එක්ක හිතන්න යෙදුණානේ. ඒක හරි වැදගත් නේ හිතීම. ඊළඟට නිගමන දැන් ප්‍රායෝගික යෙදෙන කාරණායි අපි යම් කිසි නිගමනයක් දෙනවා. ඒක හරි. නමුත් ඒක නැවත ප්‍රශ්නයක් කරන කාරණාවක් එක්ක යමු වෙනට ඕන විචක්ෂණයක් කියන්නේ ඒක අපි ගැළපිල්ලක් නැතුව යෙදෙන කාරණාව එක්ක හිතන එක. ඉතින් හිතපු විදිය හොඳයි. ඒකෙදි තව අපි läගගෙන ඉන්නේ මොකක්ද මොන විදිහට läග ගැනීමක් තියෙන්නේ ඔන්න ඔය කාරණායක අපි විචක්ෂණය එක්ක බලන්නට ඕන. ඉතින් ඒක ඇත්තටම අම්මත් එක්ක පුජ්‍යලිය කතා කරන්න ඕනේ. මොකද හේතුව ඒ හිතන විදිහ එක්කනේ අපි කතා කරලා බලන්න ඕනේ නැත්තේ. එහෙම නැතුව මේ අපිට සමස්තයක් වශයෙන් කතා කරන්න බෑ මේකට මෙහෙමයි කියලා. ඒ නිසා මට පුළුවන් වෙලාවක මගේ නිදහස වෙනවා කෝල් එකක් දෙන්න. ඒ හිතන විදිහ මොකද්ද කියන එක යෙදිච්ච කාරණාව එක්කයි අපි කතා කරන්න ඕනේ එතනින් එහාට. දරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේගේ පාදවලද නමස්කාර කරනවා. මගේ ප්‍රශ්නය ස්වාමීන් වහන්සේ විසින් පවත්වන්නට යෙදුණු අර ත්‍රිලක්ෂණය නිවැරදි ත්‍රිලක්ෂණය දැක්ම කියන දේශනාව සම්බන්ධවයි ස්වාමීන් වහන්සේ.
එතනදී ස්වාමීන් වහන්සේ දේශනා කරනවා මේ දුකේ කෘත්‍ය නොපිහිටීම කියලා. ඒකම ස්වාමීන් වහන්සේ දේශනා කරනවා දැන් අපිට ලැබිච්ච කාරණාවක් සත්‍යයි කියලා අපි ඒකේ පිහිටනවා නම් එතන එතකොට ලැබුණු ඒක දුකක් නේ, එතන පිහිටීමක් නේ ස්වාමීන් වහන්සේ. එතකොට ඒක දුක්ඛ සමුදය. එතකොට මම වැරදිව වටහා ගත්තද දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. පොඩ්ඩක් ඒ ගැන විස්තර කරලා දෙන්න. බොහොම පිං ස්වාමීන් වහන්සේ. ත්වන් සරණයි. ඒක යාගේ ජීවිතයත් එක්ක දුක කියන නිර්වචනය දැම්මට පස්සේ ඒක සැපක්නේ. දුක්ඛ සමුදය නෙමෙයි. ඒක අපි අහලා තියෙන කරුණු එක්ක ඒ පිහිටීමකට යොමු වෙන්නේ. ඒක තමයි හරි. ඒක සැපක්. ඒ කියන්නේ පිහිටීමේ කෘත්‍යයක් එක්ක යෙදෙන්නේ ගුණකම තියෙන්නේ ඒ සැපක් කියන කාරණාව එක්ක. දුක කියලා නිර්වචනය දාගෙන ඒක තේරුම් ගැනීම සැපක්නේ. ඒක හරිනේ. ඔන්න ඔය විදිහට තමයි අල්ලගෙන läග්ගෙන තියෙන සකස් වීම කියන කාරණාව දකින්න ත්වන් සරණයි. ත්වන් සරණයි සයන්හස මේ සනස් කීටාගිරි සූත්‍රය අර තියෙන්නේ සනස් මේ අර සාත්‍රු ශාසනයේ මේ හාත්පසින් නගා සිටින ශ්‍රාවකයාගේ අනුධර්මයක් විදිහට සනසර මේ එයාට තියෙන සනසර භාග්‍යතුන් වහන්සේ දන්නාසේක මම කිසි නොදැනීමි කියලා සනස. එතකොට සයන්හස මේ දැන් අපි සයන්හස බොහෝ වෙලාවට අපි උත්සාහ කරනවා හිතන්න සයන්හස මේ බුදුරජාණන් වහන්සේ දන්නවා මම දන්නේ නැහැ කියලා අපි ඉතින් හිතනවා. ඒ වගේ සයන්හස කතා කරනවා මේ අපි දන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ තමයි දන්නේ කියලා. හැබැයි සයන්හස අපි මොන හරි සූත්‍රයක් හරි බලන් යනකොට සයන්හස අපි ලස්සනට මේ ගලපනවා මේ අර සූත්‍රය මේ සූත්‍රය සයන්හස. එතකොට එතෙන්දී සයන්හස මේ බුදුරජාණන් වහන්සේ දන්නේ මම දන්නවා වගේ කතියක් සයන්හස තියෙන්නේ. එතකොට සයන්හස මේ අර ඒක අර මනසින් හිතට හොඳද සයන්හස එහෙම නැත්නම් ඇත්තටම ඒක අර රළු මට්ටමේ එහෙම හිතුවට නරකක්ද සයන්හස නැත්නම් අර සාමාන්‍ය සයන්හස ඒක ඇත්තටම අර ඒ කියන්නේ අවබෝධයට කියන අවබෝධ කියපු කෙනාගේ ලක්ෂණයක් ඒක අපි එහෙම හිතන එක හොඳ නැද්ද සයන්හස කොහොමද දන්නේ සයන්හස පොඩක් අනුකම්පාවෙන් පැහැදිලි කර දෙන්න සයන්හස. නෑ හොඳයි හිතන්න. මොකද ඒ හිතන එක හිත හුරු කරනකොට භගවා ජානාසි නාහං ජානාමි කියලා එක හිත හුරු කරනකොට කොහෙන් හරි ඔක අර්ථයට එන්න ඉඩ තියෙනවනේ. ඒ නිසා ඒක හිත හුරු කරන්න. ඒක හරි වටිනවා. ඒක නවත්තන්න එපා. කොහොමද ඉතින් ස්වභාවය අනුගත වෙනකම්ම ඒක අර විදිහට යොමු වෙන එක තමයි. දැන් අපි හොඳට තේරුම් ගන්න ඕනේ අපි කොහෙන් ගියත් අපි හරිම දේ කරනවා කියන කාරණාවෙන් හතතු වෙන්න දඟලන දැඟලිල්ලක් කොහෙන් හරි තියෙන්න පුළුවන්. ඉතින් ඒක ඇතුව අපි කොහෙන් හරි සත්‍ය හොයනවා කියන කාරණාව විතරක් තිබ්බනම් අර දැන් වැරදිද කරන්නේ හරියටද කරන්නේ කියලා නිගමන වලට යන්න දෙයක් නැහැ. ඒක අයිති වෙන්නේ යම් කිසි කෙනෙක් මේ කල්යාණ මිත්‍රෙ පෙනකොට ඕක වැරදි. ඔහොම හිතන්න එපා කියලා දෙන එක විතරයි. අපිම නිගමනය නම් වැරදි හරි කියලා දෙකම ඒක ඉතින් අර මොකද්ද ඔය කියන්නේ වටත් නියරත් ගොයන් කාණන් කාටම යවනඩුව කියන්නද කියලා. ඔන්න ඔයගේ වැඩක් වෙනවා. අපිමයි හරි වැරදි තීරණය කරන්නේ. ඉතින් ඒක හරි පුදුම ප්‍රශ්නයක් වෙනවා. ඉතින් ඒ නිසා එහෙම යමු වෙන්නේ නැතුව මේ හිතන්න කල්පනා කරන්න ප්‍රශ්නයක් නැහැ. යම් කිසි දවසක ඒක උපකාරයක් වේවි. ත්වන් සරණයි. ත්වන් සරණයි ස්වාමීන් වහන්සේ. අප්‍රමාණ පින් මට අවස්ථාව ලබා දුන්නට මේ ස්වාමීන් වහන්සේ අර ඊයේ දේශනාවේ ස්වාමීන් වහන්සේ ඒක අහගෙන ඉන්නකොට මේ ඇත්තටම අර අලුත් කෝණයක් කරුණා වගේ ස්වාමීන් වහන්සේ හරිම ලස්සනයි දේශනාව. මට දැන් ඒ දේශනාව අහගෙන ඉන්නකොට ස්වාමීන් වහන්සේ අර මෙතෙක්කල් අහපු දේශනාවලුත් නිකන් අර වෙනම කෝණකින් පේන්න වගේ ගතියක් ආවා ස්වාමීන් වහන්සේ. දැන් අත ඇතිකල්හි ගැනීම බහා තැබීම වේ කුස ඇතිකල්හි බඩගිනි සාපිපාසා දැනේ කියන එක ඒ වගේ ස්වාමීන් වහන්සේ. එතකොට දැන් අත ඇතිකල්හි කියන එක දැන් අපිට පේන අත අපිට දැනෙන අත කියන එක නෙවෙයිනේ. ඒකේ අර ඊයේ ස්වාමීන් වහන්සේ දේශනා කරේ ජරාව ව්‍යාධිය මරණය කියන එකත් මේ ජරාවට දිරපු ගහක් කියන එක නෙවෙයි. ඒ දිරීම කියන මැරිච්ච කෙනෙක් නෙවෙයි මරණය කියන නිකන් අර ධර්මතාවයක් වගේ අර්ථයක් වගේ තමයි මට තේරුනේ. ඒ වගේම ස්වාමීන් වහන්සේ දැන් ස්පර්ශය විඳීම කියන එක දැන් ස්පර්ශය කියන එක දැන් අපිට දැනෙන තේරෙන ස්පර්ශයක් නෙවෙයි. විඳීම කිව්වහමත් අපිට දැනෙන විඳීමක් නෙවෙයි.
ඒ වගේ ස්වාමීන් වහන්සේ කියන්නේ ආයතන 6ටම ගෝචර අපිට ගෝචර වෙන අර්ථයක් නෙවෙයි ඔය හැමතැනම බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. හැබැයි ඒක අපිට හිතා ගන්න බෑ. අර අපිට ආයතන වලට ගෝචර වෙන දෙයක් අපිට දැනෙන හිතෙන දෙයක් නෙමෙයි කියන එක වගේ විතරක් ධර්මතාවයක් වගේ දෙයක් පෙන්නලා තියෙන්නේ කියලා වගේ තමයි තේරුනේ. ඒක එහෙම හරිද ස්වාමීන් වහන්සේ විදිහට තේරුම් ගත්තා කියන එක ස්වාමීන් වහන්සේ බොහොම පිං ස්වාමීන් වහන්සේ කරුණාවෙන් පැහැදිලි කරලා දෙන්න පුළුවන්. බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙනවා කියලා කියනකොටම මොකද්ද දේශනා කරලා තියෙන්නේ? ධර්මයනේ. ධර්මය නම් ඉතින් ඒ ධර්මයනේ. මොනවද දේශනා කරලා තියෙන්නේ? ධර්මය. එහෙනම් ඒ ධර්මය. ඉතින් ඒ නිසා ඒක හරි. ධර්මයක්නේ. දැන් අපි බලන්නේ ධර්මයක් හැටියටද මගේ දෙයක් හැටියටද? ලෝකේ බලන්නේ මගේ දෙයක් හැටියටනේ. හැබැයි බුදුරණවහන්සේ පෙන්ලා දීලා තියෙන්නේ මගේ දෙයක් නෙමෙයි ධර්මයක්. ඉතින් ඒක ඇත්ත ධර්මයක් දේශනා කළා තියෙන්නේ. අපිනේ මගේ දෙයක් කරගන්නේ. ඉතින් ඒක තමයි මේ ලෝකේ තියෙන අඥානකම. ලෝකේ හැම වෙලෙම තියෙන්නේ බුදුරණවහන්සේ මගේ දෙයක් කිව්වා. සාක්කාතෝ භගවතා ධම්මෝ සම්දිත්තිකෝ අකාලිකෝ. කාගේ ධර්මයේද? භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ සාක්කාතයි. අද ගොඩක් වෙන්නේ මට වැටෙන දේ තමයි මේ කියලා තියෙන්නේ. සාක්කාත සම්දිත්තික. ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක්. ඉතින් ඒක ඇත්ත ධර්මයක් තියෙන්නේ. ධර්ම ස්වභාවය මගේ දෙයක් නෙමෙයි කියලා තියෙන්නේ. ත්වන් සරණයි. අද දිනත් ස්වාමින් වහන්සේ උදෑසනින්ම අප වෙනුවෙන් මේ කරන දුතුම් සදහන් දේශනාවෙන් අපි රැස් කරගත් සියලුම පින් ස්වාමින් වහන්සේටත් ස්වාමින් වහන්සේගේ ගුරුවරුන්ටත් දෙමව්පියන්ටත් හිතවතුන්ටත් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ස්වාමින් වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් ඊටාම ගෙඩි කාලයකින් සුඛ ප්‍රතිපදාවෙන් නිර්වාණය අවබෝධය පිණිසම මේ කුසලයේ හේතු වාසනා වේවා කියලා සියලු දෙනාම වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා. ස්වාමින් වහන්සේට මම ආරාධනා කරනවා අප අනුමෝදනය සිද්ධ කර මේ දේශනාව අවසන් කරන ලෙසට. ත්වන් සරණයි ස්වාමින් වහන්සේ. ත්වන් සරණයි. අදත් මේ අපි හිමිදිරි උදෑසන බුදුරන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු ධර්මය ඊතරණ ප්‍රතිපදාව විශ්මතු වෙන විදිහට අපි මේ සාකච්ඡා කරමින් යන්නේ. ඉතින් ඒ තුලින් අපේ ජීවිතවලට වටිනා කියන පුණ්‍ය ධර්මයන් රාශියක් එකතු කරගන්න යෙදුණා. ඉතින් මේ රැස් කරගත් සියලු පින් පළමුවෙන් පින් කැමති දෙවියෝ අනුමෝදන් වෙත්වා. පින් කැමති දෙවියෝද උතුම් නිවනින් සැනසෙත්වා. ඒ වගේම මේ රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් මෑතෙව්ගේ පහළ වුණ මහ යතිවරුන් වන අපවත් වදාළ අතිපූජනීය නිර්මාකේ ඥානදීප මහ යතිවරයන් වහන්සේටද කටකරුන්දේ ඥානানন্দ මහ යතිවරයන් වහන්සේටද උතුම් නිවනින් සැනසෙන්න මේ සියලු පින් හේතු වාසනා වේවා. ඒ වගේම විශේෂයෙන්ම අපට මේ ධර්ම සාකච්ඡාව මේ සඳහා සදහම් මණ්ඩපේ නිර්මාණය කරපු ගයන් පොදුවර මහත්මයාගේ ආදරණීය මෑණියන්ට පරලොව ජීවිතයේ සුඛී සුවපත් භාවයේ පිණිස මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා. ඒ වගේම රැස් කර ගන්නට යෙදුන සියලු පුණ්‍ය ධර්මයන් මගේ ගුරු දේව උත්තමයන් වහන්සේට, උපාධ්‍යාය උත්තමයන් වහන්සේට, ලෝක ශාසනය සුරකින්නා වූ මහ යතිවරුන්ට මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. උතුම් දහමින් සැනසෙන්නට, නිවි සැනසෙන්නටම මේ සියලු පින් හේතු වාසනා වේවා. ඒ වගේම මේ රැස් කර ගන්නට යෙදුන සියලු පුණ්‍ය ධර්මයන් විශේෂයෙන් මේ සාකච්ඡාව සංවිධානය කරන සඳහා ඉද අවකාශ සලසන ගායන පොතුවැර මහත්මයා ඇතුළු මේ පොතුවැර පවුලේ සියලු දෙනාට අස්තික පොතුවැර මහත්මයා වගේ හේම්පාල පොතුවැර මහත්මිය ආදී කොට පොතුවැර පවුලේ සියලු දෙනාටමත් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් අපට නිරන්තරයෙන් ධර්ම දේශනා සඳහා දායකත්වයෙන් දරන් කටයුතු කරන සෑම දිනාටම අනුමෝදන් වෙත්වා. ඒ වගේම අපට නිරන්තරයෙන් සිව්පසෙන් අපෝපකාර කරන්නා වූ සියලු දෙනාටම දෙසිදිස් ඔබ සෑම දිනාටම බණ්ඩාර මහත්තයා, ඩයිස් මහත්තයා, රූපසිංහ මහත්මයා ආදී කොට ඔබ සියලු දෙනාටමත් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් ධර්ම ශ්‍රවණය කළ ඔබ සැමටත් උතුම් දහමින් සැනසෙන්නට මේ සියලු පින් හේතු වාසනා වේවා. බුදුරජාණන් වහන්සේගේ උතුම් බුද්ධානුභාවයෙන්, ධර්ම රත්නයේ ධම්මානුභාවයෙන්, සංඝ රත්නයේ සංඝානුභාවයෙන් අපි රැස් කරගත් පුණ්‍යානුභාව බලයෙන් එයාගේමත් මේ උතුම් ධර්මයේ දේශනා කරන්නේ සත්‍ය ඉස්මතු කරන්න ඕනේ කියන හැඟීමෙන්ම ඒ සත්‍ය අනුභවයෙන්ද මේ ලෝකයේ ශ්‍රී ලංකාවට උදා වී තිබෙන කොරෝනා සංගත බිය දුරු වී සෑමට සතුටින් ඉන්න වාසනාව උදා වේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.